Supreme Live. Supreme TV. දේශපාලනයේදී වඩාත් සටන්කාමී බලවේගයක් ලෙස සැලකෙන ශිෂ්‍ය ව්‍යාපාරය හරහා ඔහු දේශපාලනයට පිවිසෙන්නේ 1988 වසරේදී. ඉන් දශකයකට පසුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩලය නියෝජනය කිරීමේ වරම් ලබන ඔහු 2000 වසරේදී එම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම් ලබනවා. වර්ෂ 2014 දී මෙරට දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින් බිහිවන සන්ධාන ආණ්ඩුවේ ඔහු කෘෂිකර්ම විෂයභාර කැබිනට් අමාත්‍ය ධුරය කෙටි කලකට හොබවනවා. ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට 2014 දී පත්වන ඔහු ඒතැන් සිට මේ දක්වා මෙම තියුණු දේශපාලන බලවේගය විවිධ හැලහැප්පිලි මත මෙහෙවීමේ නියමුවා ලෙසින් කටයුතු කරනවා. අද දවසේ අපේ ප්‍රශ්න කිරීම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගෙන් දියවන්නාවට කලින් අයිබෝන් සාම්ප්‍රදායික දේශපාලන බලපොරයෙන් එහා ගිය දේශපාලනය බුද්ධිමය වශයෙන් විමසා බැලෙන දියවන්නාවට කලින් අදත් අපි ආරම්භ කරන්නට සූදානම් වෙනවා. කියවනක් තියෙනවා ගින්දරත් එක්ක ඔබ සටන් කරනවා නම් අලුවීමේ අවදානමත් බාර ගන්න ඕනේ කියලා. අපේ රටේ දේශපාලනයේදී ගින්දරත් එක්ක සටන් කරන්නට මේ අවදානම බාරගත්තු දේශපාලන බලවේගයක් අපේ දේශපාලන ඉතිහාසයේම වඩාත්ම අවදානමට මුහුණ දීපු දේශපාලන ව්‍යාපාරයක්. අනිත් පැත්තෙන් සුවිසල් කැපවීම කරපු දේශපාලන ව්‍යාපාරයක් පිළිබඳව අපි කතා කරනකොට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියෙන්ම නම සටහන් කරනවා. ඔවුන් එදා මෙදා තුර නෙලාගත් ප්‍රතිඵල මොනවද? අද ඉන්නේ කොතනද කියන කාරණය පිළිබඳව ඔබටත් මටත් විවේචන තියෙන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් මෙරට දේශපාලනයේ බුද්ධිමය කතිකාවතක් බවට පත් කිරීමේදී අදටත් මෙරට දේශපාලන විඥානය හැඩගැස්වීමේදී ඔවුන් දෙන දායකත්වය අපිට කිසිසේත්ම සුළුපටු කොට තකන්නට හැකියාවක් නැහැ. ඉතින් අද දවසේ අපේ ආරාධනාව මේ දේශපාලන විමසා බැලීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට මම කල්පනා කරනවා අපේ වැඩසටහනේ තේමාවම දේශපාලඥයන්ට Tamanගේ දැක්ම ඉදිරිපත් කරලා ගෞරවය උපයාගෙන යන්නට හැකිනම් මේ වේදිකාව පාවිච්චි කරන්න කියන එක ඔහු ඒ අවස්ථාව යොදා ගනී කියලා ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන්. අයිබෝන්. කෙලින්ම අපේ කාලීන දේශපාලන තත්ත්වයන්ට යොමු වුණොත් එහෙම ඔබෙන් කෙලින්ම දැනගන්න කැමතියි මුලින්ම දැන් පහුගිය දවස්වල මේ රටේ මේ පවතින උග්‍ර අර්බුදය දැන් සෑහෙන කාලයක් තිස්සේ අපි මුහුණ දෙමින් සිටිනවා. අනාගතයේත් යම් අවදානම් තත්ත්වයන් රාශියක් පිළිබඳව කතා බහ කරමින් තිබෙනවා. මේ පිළිබඳව කතා බහ කිරීම සඳහා ආණ්ඩුව ආරාධනා කර අගමැති කාර්යාලයට එහෙම නැත්නම් අරලියගහ මන්දිරයට පාර්ලිමේන්තුවේ 225 දෙනාටම සහභාගී වෙන්න කියලා. මේක ජාතික වගකීමක්. මේ ජාතික වගකීම වෙනුවෙන් ආරාධනා කරපුවාම මුලින්ම ප්‍රතික්ෂේප කරන්නේ අරලියගහ මන්දිරයට යාම ජනතා විමුක්ති පෙරමුණයි. ඊට පස්සේ තවත් දේශපාලන පක්ෂ එම මගම ගියා, එම ක්‍රියාමාර්ගයම ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ මේ ප්‍රතික්ෂේප කිරීම තුළ ජාතික වගකීමක් මේ මොහොතේ පැහැරහරිමින් නැවතත් පටු දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරා කියන චෝදනාව ආණ්ඩුවෙන් එල්ල වෙනවා. මොකද්ද ඔබ කියන්නේ? ඔබ කිව් පරිදිම ආණ්ඩුව පාර්ශ්වයෙන් එම සාකච්ඡාවට සහභාගී නොවීම යම් ජාතික වගකීමක් අත්හැරීමක් යම් කට්ටිවාද ලෙස කටයුතු කිරීමක් ලෙස තමයි අර්ථකථන කරමින් තිබෙන්නේ. හැබැයි ඒක මුළුමනින්ම අසත්‍යයක් සහ වැරදි අදහසක්. ඒ මොකද මේ කොරෝනා වසංගතය ආරම්භ වූ මොහොතේදීම අප විශ්වාස කරා මෙය ස්වභාවික වසංගතයක්. ලෝකේ රටවල් පුරා මේක ව්‍යාප්ත වුණු ආකාරය දිහා බලපුවාම අපට විශාල අනතුරකට මුහුණ දීමේ ඉඩකඩ තිබෙනවා.
ඒ නිසා මේ සඳහා පොදු යාන්ත්‍රණ සකස් කළ යුතුයි කියන එක. ඒ සඳහා දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි අපේ සහයෝගය ලබා දෙන්න පුළුවන් කියන කැමැත්ත. එම පොදු යාන්ත්‍රණයේ කොටස්කරුවෙක් බවට පත් වෙන සූදානම් කියන පණිවිඩය අපි අග්‍රාමාත්‍යවරයා වෙත ලබා දී තිබුණා. ඉන් නොනවති දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපට කළ හැකි කාර්යභාරය විශේෂයෙන්ම අපේ රතුතරුව සහන සේවා බලකාය විශාල කාර්යභාරයක් ඉටු කරා කියන ඇගයීමක් අපිට තිබෙනවා. ඔබ හිතුවොත් කොළඹ ගුවන් හමුදාවට අවශ්‍ය වුණු මුහුණු ආවරණ 50000කට අධික ප්‍රමාණයක් අපි විසින් සපයා දෙනු ලැබුවා. රෝවල් ගණනාවක කාර්ය මණ්ඩලයට අවශ්‍ය වෙන ආරක්ෂක ඇඳුම් කටල අප විසින් ලබා දෙනු ලැබුවා. ඒ වගේම රෝවල් ගණනාවක අලුත් ඉදිකිරීම් අප විසින් කරනු ලැබුවා. ඒ වගේම ඇම්බියුලන්ස් රථ එහි රියදුරන්ට අවශ්‍ය වෙන ආරක්ෂක ඇඳුම් කටල අපි ලබා දෙන්න කටයුතු කරා. ඒ වගේම පොලිසිය ප්‍රාදේශීය ලේම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන වල විස බීජ හරණය කර අපේ මැදිහත් වීම අපි ඔබ කියන්නේ ප්‍රායෝගිකව මීට දීපු දායකත්වය. හැබැයි මේ වගේ ආරාධනාවක් ලැබෙන්නේ ප්‍රතිපත්තිමය වශයෙන්. ඔව් මා කියන්න ඒ නිසා අපි කුහක නැහැ කියන මම උත්සාහ කරන්නේ. එහිදී ඒ වගේම අපේ മന്ത്രി අරමුදලේ තියෙන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව අපි සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වෙන වීර්ය ආහාර ලබා දීම සඳහා අපි වැඩසටහනක් ඇදුවා. ඒ නිසා දේශපාලන ව්‍යාපාරයකට ආණ්ඩුවක් හැටියට කටයුතු කරාට දේශපාලන ව්‍යාපාරයක් හැටියට ස්වේච්ඡාවෙන් විශාල කණ්ඩායමක් මැදිහත් වෙමින් අපි මේකට කටයුතු කරා. ඒ නිසා අපි මැදිහත් වීමම තිබුණේ පොදුවේ මෙම වසංගතයේ මර්ධනය කිරීම සඳහා දේශපාලන ව්‍යාපාරයක් හැටියට ලබා දී යුතු වගකීම සහ යුතුයකම අප විසින් ඉටු කරනු ලැබුවා. ඒ වගේම පොදු යාන්ත්‍රණයක් අපි යෝජනා කරා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා මණ්ඩප දෙකක් ඇඳෙව්වා පක්ෂ නායකයින්ගේ. අපි මේ සාකච්ඡා මණ්ඩප දෙකටම සහභාගී වී අපේ අදහස් ඉදිරිපත් කරා. අනතුරුව තමයි මේ 225ටම අරලියගහ මන්දිරයට ආරාධනයක් ලැබුණේ. එතකොට රටේ විශාල සාකච්ඡාවක් ගොඩනැගී තිබුණා ව්‍යවස්ථාවේ අර්බුදයක් මතුවේ හැකි පාර්ලිමේන්තුවේ යලි කැඳවිය යුතුයි කියන සාකච්ඡාවක් රටේ තිබුණු වෙලාවක තමයි අග්‍රාමාත්‍යවරයා මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැඳවන්නේ හිටපු පාර්ලිමේන්තුවේ. අනතුරුව එහු ඒක හිටපු පාර්ලිමේන්තුවේ පමණක් නොවේ පාර්ලිමේන්තුවේ සිට මෙතෙක් ජීවතුන් අතර ඉන්න සිළු දෙනාටම ආරාධනයක් දක්ව එක පුළුල් කරා. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට අග්‍රාමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දුන්නා. සැබවින්ම කොරෝනා මර්ධනය කිරීම සඳහා ජාතික අවශ්‍යතාවයක් ජාතික වැඩපිළිවෙලක් සාකච්ඡා කර ගැනීම ඒ සඳහා වැඩපිළිවෙලක් යෝජනා කර ගැනීම අදහස් සුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය නම් තිබෙන්නේ මෙවැනි විශාල පිරිසක් සාකච්ඡාවකට කිසිදු පළක් නැහැ. ඒක නිකන් નિરර්ථක කතා සාප්පුවක් බවට පත් වෙන බව ප්‍රකාශයටපත් කරා. ඒකෙන් පසුව ඇතිවෙච්ච තත්ත්වයක් ජනතාව තේරුම් ගන්න ඇති ඒ කතා සාප්පුවක් බව. ඒ නිසා අපි යෝජනා කරා පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ඇඳවමු. අපි අපේ පක්ෂයේ අදහස් යෝජනා ලබා දෙන්න ලෑස්ති. යෝජනා අදහස් පමණක් නෙවෙයි සඳහා සක්‍රීය පංගකරුවෝ වෙන්න ලෑස්ති කියන අදහස් අපි අග්‍රාමාත්‍යවරයාට යොමු කරා. ඊළඟ මෙම 225ම අරලියගහ මන්දිරයට කැඳවන්නේ දැන්ට සාකච්ඡාවෙන් තිබෙන ව්‍යවස්ථාවේ අර්බුදයට විසඳුමක් ලෙස නම් ඒ අරලියගහ මන්දිරයට පාර්ලිමේන්තුව කැඳවීමෙන් පළක් නැති බවත් අපි ඔහුට පෙන්වා දෙන්න ලැබුවා. එසේනම් ඔහු විසින් කළ යුතු වන්නේ වහාම පාර්ලිමේන්තුව කැඳවීම සඳහා කටයුතු කිරීම හෝ ඒක ඔවුන්ගේ කැමැත්ත හෝ අධිකරණය හරහා මේට ලබාගත හැකි ව්‍යවස්ථාම විසඳුම ලබා ගැනීම. එසේ නැතුව මෙවැනි සාකච්ඡා මණ්ඩපයක් මා අපිට ඒක අර්ථකථනය කරන සෙල්ලම් පාර්ලිමේන්තුව වගේ පාර්ලිමේන්තුවක් කැඳවීමෙන් පළක් නැහැ කියන එක තමයි අපේ අදහස උනේ. ඒ කිසිසේත්ම කට්ටිවාදී ලෙස හෝ කුවක ලෙස හෝ අපේ ජාතික වගකීම අත්හැරීමක් නොවේ. සැබවින්ම ආණ්ඩුව ජාතික වගකීමට පෙළ ගැස්වීම තමයි අපේ අරමුණ බවට පත් වුනේ. මේ වෙලාවේ දේශපාලනය කරන්නේ ඔබතුමාලාද ආණ්ඩුවද? ඇත්තටම ඔබ ගත්තොත් දැන් මේ කොරෝනා අපේ රට සාකච්ඡාවට බඳුන් වෙලා ඒ වෛරසය පැතිරෙන්න අර මාස දෙකකට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. මම හිතන්නේ දින 45කට කාලයක්ම අපි කිසිසේත්ම දේශපාලන සාකච්ඡාවක් ගෙනාවේ නැහැ. උදාහරණයක් හිට ගත්තොත් ඔබට මතක ඇති උදයංග වීරතුංගව අප පිට නිදහස් කරනවා. මේ කොරෝනා වසංගතය ඇතුළේ අපි කිසිසේත්ම අපේ සාකච්ඡාවේ කොටසක් බවට ඒපත් කරගත්තේ නැහැ. ඒ වගේම ඔබට මතක ඇති පාර්ලිමේන්තු විසිරු හැරීමේ ක්‍රියාදාමය. ඒ අපි අපේ සාකච්ඡාවේ කොටසක් බවට පත් කරගත්තේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුව කවරාකාරයේ දේශපාලන වමනාවකින් කටයුතු කරත්
ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපිට මේ රටේ මහජනයා පිළිබඳව වගකීමක් සහ යුතුයකමක් තිබෙනවා. ඒ නිසා අපේ න්‍යාය පත්‍රයේ පංගුවක් බවට කිසිසේත්ම අපි මේ කොරෝනා වසංගතයේ මෙම වෛරසය පැතිරීම උපයෝග කරගන්න උත්සාහ කරේ නැහැ. හැබැයි මට ඉතා හොඳින් මේ සෑම සිදුවීමක්ම ආණ්ඩුව ගනු ලැබු සෑම පියවරක්ම ඒ පියවර 100ක් ගත්තොත් එම පියවරන්ගේ 90කට වඩා වැඩි ප්‍රමාණයක්ම තිබුණේ තමන්ගේ දේශපාලන උවමනාව ගැබ් කොටගෙන. ඒ නිසා ඇත්තටම මේ වෛරසයේ පැතිරවීම හරහා ජනතාවගේ ජන ජීවිතය අඩාල වීම හරහා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ මේ ඇතුළාන්තයට ගෙනාවේ ආණ්ඩුව. ඔබට අවශ්‍ය නම් ඔබට ඕන තරම් ඒ පිළිබඳ උදාහරණ ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබතුමාලා දැන් එක අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති කිරීමේ සටනේ විශාල කාර්යභාරයක් කරනවා. ඊට පස්සේ අපිට පේනවා සරත් පොන්සේක මහත්මයා ජනාධිපති කරන්න ඔබතුමාලා දායක වෙනවා. ඊට කලින් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය හිටපු ජනාධිපතිවරයාත් සමග පරිවාස ආණ්ඩුවකට යනවා. එතුමියවත් ආරක්ෂා කරන්න දේශපාලනික සහායක් දෙනවා. ඊට පස්සේ මෑත කාලීනව මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වෙනුවෙන් දේශපාලනිකව පෙනී සිටීමක් කරනවා. හැබැයි ඒ හැම අවස්ථාවකදීම දේශපාලනිකව පෙනී සිටින යම්කිසි දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන ඔබතුමාලා මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහත්තයා ආර්ලේ ගහ මන්ත්‍රියට ආරාධනා කරනකොට යන එක ප්‍රතික්ෂේප කිරීම ඇතුලේ යම්කිසි ගැටලුවක් තියෙනවා නේද? ඇත්තටම අපි ඉතිහාසය බැලුවොත් පරිවාස ආණ්ඩුව ගොඩනැගීම 2004 සන්දානට ඇතුළත් වීම 2005 මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණයෙන් අපේ දායකත්ව ලබා දීම 2010 දී පොන්සේක මහත්මයා වෙනුවෙන් අපි පෙනී හිටීම 2015 ගත්තොත් වෙනස් තත්ත්වයක් මෛත්‍රීපාල පිළිබඳව කෙසේවත් ඒ ක්‍රියාවලිය ගත්තොත් ඒ හැම වෙලාවකම අපි අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ පසෙක තබා අපේ රටත් අපේ රටේ ජනතාවත් මුහුණ දෙන අනතුර පෙරට තබා තීරණය කරපු දේශපාලන ව්‍යාපාරය. උදාහරණයකට ගත්තොත් පරිවාස ආණ්ඩුව ගොඩනැගෙන වෙලාවේදී මහ බැංකුවට ප්‍රහාර එල්ල කරලා කටුනායක ගුවන්තොටුපළට ප්‍රහාර එල්ල කරලා තෙල් ටැංකි සංකීර්ණ LTD සංවිධානය විසින් ප්‍රහාර එල්ල කරලා රට විශාල අනතුරුකාරී තත්ත්වයක් තිබුණා. ඒ අනතුරුකාරී තත්ත්වය ඇතුලේ තමයි කොළඹ පවතින ආණ්ඩුව යම් ශක්තිමත් ආණ්ඩුව බවට පැවතීමේ අවශ්‍යතාවය තිබුණා. මොකද මම හිතනවා LTD සංවිධාන යුද ඉතිහාසය ගත්තොත් දෙවැන්තම ප්‍රහාර මාලාවක් එල්ල කරපු ඉතිහාසයක්. ඒ නිසා රට තුළ අරාජිකත්වයක් නිර්මාණය වීම අතිශය භයංකාර තත්ත්වයක්. ඒ LTD සංවිධානයට විශාල ලෙස වාසාගෙන තත්ත්වයක් බව අපි කල්පනා කරා. ඒ වෙලාවේ රටේ අරාජිකත්වයක් නිර්මාණය කරන්න SB සානායක, බන්දුල ගුණවර්ධන, ජීල් පීරිස් ඇතුළු කණ්ඩායමක් 11 දෙනෙක් මට මතක විදිහට ආණ්ඩුවෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂයේ සමග එකතු වෙනවා. අද ගොඩක් කතා කරන කණ්ඩායම. ඒ වෙලාව අපි කල්පනා කර රටේ විශාල අරාජිකත්වයක් නිර්මාණය වීම රටටත් රටේ මහ ජනතාවට විශාල ආරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කරනවා. අන්නේ අරාජිකත්වයෙන් මුදවා ගැනීම වෙනුවෙන් අපි පරිවාස ආණ්ඩුවකට යනවා. ඒ නිශ්චිත මොහොතිතා වැදගත් දේශපාලන තීන්දුවක් කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම 2004 2015 2010 ගත්තත් එවැනි වැදගත් දේශපාලන හැරවුම් ලක්ෂවලදී අපි අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ පසෙක තබා රටත් ජනතාවත් මුහුණ දෙන අසිරුතාවයන් සහ ඉතාමත් නරක පන්නේ ප්‍රතිඵල අත්පත් වීම වැළැක්වීම වෙනුවෙන් අපි තීන්දුව අරගෙන තිබෙනවා. නමුත් මා හිතනවා මහින්ද රාජපක්ෂ මහත්මයා කැඳවන ලද එම සාකච්ඡාවට සහභාගී වීමම තමයි අග්‍රාමාත්‍යවරයා ඇතුළු මේ ආණ්ඩුවට තිබුණු ඉතාමත් කැත දේශපාලන න්‍යාය පත්‍රයේ එළිදරව් කළ හැකි වන්නේ. ඒට සහභාගී වීම ඇත රට පැත්තෙන් ගත්තොත් ජනතාවගේ පැත්තෙන් ගත්තොත් හිතකර දෙයක් නෙවෙයි අහිතකර දෙයක්. ඒ නිසා පසුගිය තීන්දුව හා සංසන්දනය කරලා බලනකොටත් මේ තීන්දුවට අපි ගත්ත තීන්දුව නිවැරදි කියන එක තමයි මගේ අදහස. ඔව් රජයේ සේවකයන්ගෙන් වැටුපෙන් යම්කිසි දායකත්වයක් මේ මොහොතේ ලබා දෙන්න කියලා තියෙන ඉල්ලීම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පෞද්ගලික ඉල්ලීමක් විදිහට ඉදිරිපත් කරන්නේ. මේ ඉල්ලීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අපි දැක්ක මාධ්‍යවල විවේචනය කරලා තියෙනවා. මේක ආණ්ඩුවට ආපු වදුරක් නෙවෙයි. මේක මුළු රටේ සියලුම ජනතාවට ආපු වදුරක්. මේක හැම කෙනෙක්ම වගකීමක් ගන්න ඕනේ. හැම කෙනෙක්ටම මේ පිළිබඳව හැඟීමක් තියෙන්න ඕනේ. දැන් එතකොට සාමාන්‍ය ජනතාවත් රජයේ සේවකයා මේ හැමෝම මේකට දායක වෙන්න ඕන කියන කාරණේ තමයි ආණ්ඩුව පැත්තෙන් කියන්නේ. මොකද්ද මේ විවේචනය? මොකක්ද සාධාරණයි? මම මේක ගන්න කලින් ඒ කියන්නේ මේ ආණ්ඩුව සැබවින්ම එවැනි පොදු උවමනාවක් වෙනුවෙන් කටයුතු කරමින් තිබෙනවාද? මා කිව්වා ඔබට කලින් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය මේක ඇතුළේ දියත් වෙච්ච ආකාරයක් කෙටියෙන් කියන්න. එක මාර්තු මාසේ 2 වෙනිදා පාර්ලිමේන්තු විසිරුව හැරීම. සාමාන්‍යයෙන් ගත්තොත් අපි දන්නවා ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ජයග්‍රහණය කරාට පසුව
ඔහු ඉතා ඉක්මනින් Tamanට බලය ලැබෙන පළමු අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසිරුව ඇර පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර ගැනීම සඳහා කටයුතු කරනවා. ඒක අපේ රටේ දේශපාලන භාවිතාව. ඒක පිළිබඳ අපිට විවාදයක් නැහැ. හැබැයි මාර්තු මාසයේ 2 වෙනිදා කියලා කියන්නේ එවැනි දේශපාලන න්‍යාය පත්‍රයක් දියත් කරන්න පුළුවන් තත්වයක් නොවේ. ලෝකයේ ඕනෑවටත් වඩා ඒ වෙනකොට පුරෝකතන ඇතිවෙමින් තිබුණා. මේ වෛරසය අපේ රටට ආ හැකි බවත් මේ ව්‍යාප්ත විය හැකි බවත්. ඒ නිසා හැබැයි ඒ පිළිබඳ කල්පනා කරනවට වෙනුවට ඔවුන් තමන්ගේ බලය පිළිබඳ කල්පනා කළා තමයි මාර්තු 2 පාර්ලිමේන්තු විසිරුවාරින්. ඊළඟ ඔවුන් ඊළඟ මාර්තු මාසේ 19 වෙනිදාට නාම යෝජනා දින නියම කරනවා. එතකොට මාර්තු මාසේ 19 වෙනිදා දක්වා නිශ්චිත තීන්දුවක් ගන්නෙ නැහැ මෙම වෛරසය මැඩ පැවැත්වීම සඳහා. ඒ වෙලාවෙත් ඔවුන්ගේ අරමුණ බවට පත් වී තිබෙන්නේ මැතිවරණය. ඔබට මතක ඇති ඩලස් සලහප්පෙරුම අමාත්‍යවරයා කිව්වා කොරෝනා ව්‍යාප්ත වෙන්නේ නැතුව ඡන්දෙ තියන්න පුළුවන් කියලා. පවිත්‍රා සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්‍රකාශයට පත් කරා අපි දින නිසා ඡන්දෙ තියෙනවා කියලා. ඒ වගේම ලක්ෂ්මන් යාපා කිව්වා එක්සත් ජාතික පක්ෂය බෙදීමට ලක් වී තිබෙන නිසා අපි ඡන්ද තියෙනවා කියලා. එතකොට මාර්තු මාසේ 19 වෙනිදා කොරෝනා මැඩ පැවැත්වීම සඳහා ඉතාමත් වැදගත් තීන්දුව తీරන රසක් අත්තරිය නාම යෝජනා ලබා ගැනීම දක්වා. ඒ වගේම ජනාධිපතිවරයා මට මතක 18 හෝ 17 සාක්‍රාජ්‍ය සමුළු අමතන වෙලාවේදී සාක්‍රාජ්‍ය නායකයන්ගේ හමු අවස්ථාවේදී ඔහු ප්‍රකාශයට පත් කරේ අප්‍රේල් 25 වෙනිදා ඡන්දේ තියෙන බවත් තමන්ගේ සෝවිරා විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගන්න බව. ඒ වගේම ඔහු ජාතිය අමතා කරලාද ප්‍රකාශයෝගේ අරමුණ බවට පත් උනේ තමන්ගේ සෝවිරාට 3/2 බලයක් ලබා දෙන්න කියලා. ඒ නිසා මේ මාර්තු මාසේ 19 වෙනිදා දක්වා ඔවුන් උත්සාහ කරේ තමන්ගේ බල ව්‍යාපෘතිය. ඊළඟ මාර්තු 19 වෙනිදා පස්සේ මේක ටිකක් තීරණාත්මක ලෙස වර්ධනය වෙනකොට ඔවුන්ගේ බල ව්‍යාපෘතිය යම් ප්‍රමාණයකට අකුලගෙන ඉඳලා නැවත එය යම් සමනය වෙනවා කියනකොට ආයෙ තමන්ගේ ව්‍යාපෘතිය දියත් කරා. ඒ ව්‍යාපෘතිය අනුව තමයි ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයක් හැදෙනවා කොරෝනා ඉවරයි කියලා. සිළුමිණ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයක් හැදෙනවා කොරෝනා සමුගණේ කියලා. සෞඛ්‍ය අමාත්‍යතුමිය කියනවා අප්‍රේල් මාසේ 19 වෙනිදා වෙනකොට කොරෝනා අපේ රටෙන් තුරන් වෙනවා කියලා. තිලංග සුමතිපාල අමාත්‍යවරයා කියනවා ඩෙන්ගු තියෙනකොට ඡන්දේ කරා නම් ඇයි දැන් ඡන්දේ තියන්න බැරි කියලා. ඒ වගේම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියනවා ඩෙන්ගු තිබ්බනම් ඇයි දැන් ඡන්දේ කරන්න බැරි කියලා. දිනුම් අමුණුගම අමාත්‍යවරයා කියනවා සතොස්සට පොලිමේ යන්න පුළුවන් නම් ඇයි ඡන්ද පොලට පොලිමේ යන්න බැරි කියලා. ඒ වගේම ජන අග්‍රාමාත්‍යවරයා විසින් 18 වෙනිදා මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කරනවා ඔබලා කල් දානකොට දිනයක් දුන්නේ නැත්තේ ඇයි කියලා. මේ දාන්නේ අප්‍රේල් 18. හැබැයි කල් දෙමේ මාර්තු 20. එහෙම ප්‍රශ්නයක් තිබුණා මාර්තු 21 ප්‍රශ්න කළ යුතුද? මාර්තු 22 ප්‍රශ්න කළ යුතුද? ඔහු මාර්තු 18 තමයි දිනයක් ලබා ගන්න කෙනෙක්. ඇයි? අප්‍රේල් මාසේ 20 වෙනිදා මැතිවරණ කොමිසම රැස් වෙන බව ප්‍රකාශයට පත් වෙලා තිබුණා. ඒ නිසා මේ මැතිවරණ කොමිසමට කොරෝනා වසංගතයේ අවසානයයි කියන සංඥාවක් ලබා දෙමින් ඡන්දේ තබා ගැනීම වමනාව තිබුණා. ඒ උන්ගේ දේශපාලනය. ඊට පස්සේ මැතිවරණ කොමිසම මේ කල් දාලා නැවත මේ මාසේ 4 වෙනිදා තීන්දුවක් ගන්නවා කියලා කිව්වා. ඒ නිසා උන්ට අවශ්‍ය වුණා මේ මාසේ 4 වෙනිදා යම් සාමාන්‍ය තත්ත්වයක් ඇති වුණා කියලා චිත්‍රයක් හදන්න. ඒ නිසා 20 වෙනිදා අවදානම් කලාපහැර අනිත් දිස්ත්‍රික්කවල ඇඳිරි රීති ඉවත් කරනවා කිව්වා. 22 අවදානම් කලාපවල ඉවත් කරනවා කිව්වා. ඒක නැවත 24ට ගියා. නැවත 27ට ගියා. නැවත මේ 4ට ගියා. නැවත මේ 11ට ගියා. එයි නැවත මේ 4 ආවේ මොකක් නිසාද? මේ 4 මැතිවරණ කොමිසමත් එකතු වෙනවා කියලා තීන්දුව කරන නිසා. දැන් මේ 11 ඇවිල්ලා තියෙන මොකටද? මේ 12 වෙනිදා පක්ෂ නායකයන්ගේ රැස්වීමක් මැතිවරණ කොමිසම කැඳවලා තියෙන නිසා. ඒ නිසා තමන්ගේ මුළු ව්‍යාපෘතියම දියත් කරේ දේශපාලන න්‍යාය පත්‍රයකට. ඒ නිසා ආණ්ඩුව තමයි ජනතාවක් හැටියට දේශපාලන ව්‍යාපාරයට පොදුවේ මේට මුහුණ දෙනවා වෙනුවට මේ ඉතාමත් ව්‍යසනකාරී තත්වයක් ඇතුලේ පවා තමන්ගේ බලවමනාව මායක හඳුන්වන්නේ ඉතාමත් කැත නිර්ලජ්ජිත සාහසික බලවමනාවේ න්‍යාය පත්‍ර දියත් කරා. අන්නේ එවැනි න්‍යාය පත්‍ර දියත් කරන වෙලාවක තමයි දැන් මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ලබා දීම සඳහා ආයාචනයක් කරලා තිබෙනවා. පළමු කොට අපි තේරුම් ගන්න ඕන මේ ආයාචනය කරන්නේ කවුද? අපේ රටේ පරිපාලන සේවයේ ඉහළතම නිලධාරියා ජනාධිපති ලේකම්වරයා පී.බී. ජයසුන්දර මහතා. ඒ විතරක් නෙවෙයි ඉල්ලීම මාගාව තිබෙනවා. ඔහු පාවිච්චි කරන්නේ ජනාධිපති කාර්යාලය කියන ලිපි ශීර්ෂය. ඔහු උපයෝගී කොටගෙන තිබෙන්නේ පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් කියන නිල නාමය.
ඔහු අමතා තිබෙන්නේ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සිට ආයතන ප්‍රධානීන් දක්වා සියලු රාජ්‍ය නිලධාරීන්. ඒ නිසා මේකේ පෞද්ගලික ආයතනය කියන වචනේ හැරුණකොට අනිත් සියල්ල ඇවිල්ලා නිල ලිපියක් නේ. නමුත් රජයේ මැති ඇමතිවරු දෙකින් දිගටම කියනවා කැමති නම් විතරයි දෙන්න ඕනේ එහෙම කියලා. කැමති නම් විතරයි දෙන අතර මා කියන්නේ ඒකයි කැමති නම් පී.බී. ජයසුන්දර මහත්මයාට තමන්ගේ හිතවතුන්ට ලිපියක් යොමු කරන්න තිබුණා. අප ඒකට පාසල් අවදී නිකවැරටි අපි ඉගෙන ගත්තු අය. ඒ නිසා මා මේ ව්‍යසනයේ මැඩ පැවැත්වීම සඳහා ප්‍රධාන කාර්යයක නිරතන කෙනෙක්. මගේ හිතවතුන්ට මගේ යාළුවන්ට ඉල්ලා හිටිනවා පුළුවන් නම් මේ ආධාරය කරන්න කියලා. හැබැයි මේ උපයෝග කරගෙන තියෙන කුමක්ද? තමන්ගේ නිල බලය. මා කියන ජනතාව මෙවැනි ව්‍යසනී දායකත්වයක් සැපිය යුතුයි. ඒක පිළිබඳ විවාදයක් නැහැ. මේ වන විටත් මා දන්නවා රාජ්‍ය ආයතනවල බොහෝ රාජ්‍ය සේවකීන් තමන්ගේ වැටුපෙන් දවසක වැටුපක් කොරෝනා මැඩ පැවැත්වීම සඳහා ගොඩනගා තිබෙන අරමුදලට පරිත්‍යාග කොට තිබෙනවා. ඒ අතර තමයි මේක ඉදිරිපත් කරලා තිබෙන්නේ. පළමු එක මේකේ තිබෙන ආර්ථික තර්කය කුමක්ද? මම පළමු ගත්තා. ඔබට මතක ඇති අජිත් නිවාඩ් කබ්‍රාල් පසුගියදා ප්‍රකාශයට පත් කරා සේවක අරසාදක අරමුදලේ අපේ රට පෞද්ගලිකාංශයේ වැඩ කරන සේවක සේවිකාවන්ගේ විශාලතම අරමුදලක් තිබෙනවා. ඒ අරමුදලෙන් 20%ක් ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 500ක් ඒ කියන්නේ රුපියල් කෝටි 50000ක්. රුපියල් කෝටි 50000ක් ලබා දීලා මේක එළියට දාන්න ඕන කියලා. ඒතොර තමයි ජනතාවත් මේ මුදල් ගැවසෙන්න පටන් ගන්නවා. මොකද මේ පෞද්ගලික සේවිකාවන්ට මේ කොටස ලැබුණාම ඊට පස්සේ ආර්ථිකේ චලනය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔහු කියනවා සේවක අරසාදක අරමුදලේ මුදල් නිදහස් කිරීම තමයි මේ ආර්ථික අර්බුදයේ මේ ආර්ථිකේ චලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයක් ලෙස මම හිතන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකවරයා ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරයා ප්‍රකාශ කරනවා. දැන් ඊට ප්‍රතිපක්ෂව පී.බී. ජයසුන්දර මහත්මයා ප්‍රකාශ කරනවා ඔබගේ වැටුප අරමුදලකට දෙන්න කියලා. එතකොට කබ්‍රාල් කියනවා අරමුදලේ වැටුප ඔබට දෙන්න. අරමුදලේ තියෙන සල්ලි ඔබට දෙන්නම් කියලා. එක්කෙනෙක් ආර්ථිකය ප්‍රසාරණය කරන විදියක් කියනවා අනිත් එක්කෙනා සංකෝචනය කරන්න කියනවා. එතකොට මේක ආර්ථිකම වශයෙන් මේකේ තියෙන තර්කය මොකක්ද කියලා අපිට පැහැදිලි කරන්න එක. දෙක මේක ගත්තාම දැන් අර දවසක වැටුප දුන්නේ කොරෝනා අරමුදලට. හැබැයි මේක කොරෝනා මැඩ පැවැත්වීම සඳහා නෙවෙයි මේ වැටුප් භාගය ඉල්ලන්නේ. මේක කියන්නේ මොකද වැන්දපු අනත්දරු අරමුදලට තමයි මේක කැපිලා යවන්නේ කියලා. එතකොට මේක මේ කොරෝනා මැඩ පැවැත්වීම සඳහා හදිසියෙ ගොඩනැගෙන මුදල් අවශ්‍යතාවයක් නෙවෙයි. මොකද මේක යන්නේ අරමුදලට. ඔබතුමා පැහැදිලි කරගෙන එන දේ තවදුරටත් අපි කතා කරමු. ඒ අතරේ දැන් ආණ්ඩුව පැත්තෙන් ඔබතුමාලා චෝදනා කරනවා ඒ තියෙන්නේ මැතිවරණය සඳහා සූදානමක් ඒගොල්ලන් මැතිවරණය සඳහා සූදානම් වෙනවා යම් කිසි දේශපාලනික සුවපහසු වාතාවරණයක් තියෙන අවස්ථාවේ දේශපාලන වශයෙන් තමන්ගේ වැඩේ කරගන්න කලදුටු කල වලිහ ගන්න එක තමයි අපේ රටේ දේශපාලනය. අනිත් පැත්ත විපක්ෂය ගත්තහම ඕකෙම ප්‍රතිතර්කේනවා දැන් විපක්ෂයට තියෙන්නේ යම්කිසි අවාසි සහගත වාතාවරණයක්ද විපක්ෂයට තියෙන දේශපාලන වාතාවරණය තුළ දැන් ඔවුන්ගේ බලය ටිකෙන් ටික දුර්වල වෙමින් තියෙන අවස්ථාවක ඔවුන් මැතිවරණයට බයයිද මෙහිම ප්‍රශ්නකුත් තියෙනවා. අපි මේ පිළිබඳවත් කතා කරමු මේ පළමුවෙනි විරාමයේ. මම උදව් කරන්නද? පොරපෝ තාතා පොරපෝ ඒ කිව්වේ පෝරපෝ කිව්වේ වොෂින් මැෂින් සඳහාම එන නව සර්ෆ් එක්සල් මැටික් ලික්විඩ්. ඉතින් පෝ ඒ මැෂින් එකේ හොඳට දියවෙන නිසා සේදුම් කුඩුමෙන් රැඳෙන්නේ නැහැ. තද පැල්ලම් නැත්තටම නැති කරනවා. පොරපෝ ඇක්ෂන් භාජන සෝදන බාරයකට වඩා දෙගුණයක් වැඩියෙන් භාජන සෝදන විම් ලික්විඩ්. මං හිතන්නේ චැලෙන්ජ් කළ බලමුද? මේක යූස් කරන හරි විදිය මං දන්න නිසා ඕන චැලෙන්ජ් එකක් බාර ගන්නවා. දෙගුණයක සේදුම් බලයක් ඇති විම් ලික්විඩ් හෙන්දක් වතුර භාජනයක දිය කරලා මේ ස්පොන්ජ් එක පොඟවලා ගත්තනම් බාරයකට වඩා දෙගුණයක් භාජන සෝදන්න පුළුවන්. දැන් කවුද දිනු? විම් ලික්විඩ් නිසා අපි හැමෝම දිනු. බාරයකට වඩා දෙගුණයක් සෝදායි. විෂන් කෙයා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කෙයා එකක්.
නායකත්වය දක්ෂ ව්‍යවසායකයෙකු බිහි කරයිද? නායකත්ව ලක්ෂණය ව්‍යවසායකයෙකුට කෙලෙස බලපායිද? සමාජ ව්‍යවසායකයෙකුගේ වගකීම කෙතරම්ද? වටින් පිටින් නැතුව කෙලින් කතා කරමු. ගුඩ් මාකට් ගැරන්ට් ආයතනයේ සමනිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂකා අචලා සමරදිවාකර. එනවල් ටෙක්නොලොජි සර්විස් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක ප්‍රවීණ රංගතර සමාජ ක්‍රියාදර පීටර් ඩී අල්මේදා. ගුඩ් ලයිෆ් ඇක්සලේටර් ආයතනයේ අධ්‍යක්ෂකා හැච් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිණී රන්දුලා ද සිල්වා. දිරියෙන් නැගී සිටින්නට වෙරදරන ඔබ සඳහාමයි. ස්වාභිමානී හෙට රාත්‍රී 10ට. ඉකිලියන්නට නොදී තද කර ඔය හිත මුර කරයි මගේ රට ඔබයි මගේ හදවත හිර කරන් දරු දුක සුසුම් වෙදනාත සුව කරයි මගේ රට ඔබයි මගේ හදවත ඔබයි ලොව මත මගේ රට හෙට රකින්නට අද ඔබත් සටනක රතුම හැමදෙම රටම සුව වෙන හෙටට පණ දෙන එකම මෙහෙයුම ඇති කරන්න අපේ කම රටම වෙනුවෙන් හැම සුවගෙනන යුතුකම එයයි අපේ යුතුකම රටම සුවපත් කිරීමට ඉටුකම සුවසේවා හා සමාජ ආරක්ෂණ ජාතික අරමුදලට අපත් දායක වෙමු. එයයි අපේ ඉටුකම. ලොකුම සාර්ථකත්වය ඔය යන්න ඕනේ. මිස් වෙච්ච ඔපචුනිටිස් ගොඩාක් තියෙනවා. භාණ්ඩයෝ සේවාව පාරිභෝගිකයා ලබා ගනීද ලංකාවේ ආර්ථිකයට ඩොලර් මිලියන ගාණක් ඉතුරු වෙනවා. අපි මේ යැපීමේ මානසිකත්වයෙන් අයින් වෙන්න අපිට තියෙන හොඳ අවස්ථාවක්. පුබුදමු ශ්‍රී ලංකා දිනපතා සවස 6:25ට සහ රාත්‍රී 9:25ට. හාල් පොල් සීනි තේකොළ පරිප්පු ඉවරයිද? මාළු මස් කිරි බිත්තර කරවල ඉවරයිද? කිරිපිටි බිස්කට් සැමන් ඉවරයිද? සබන් ෂැම්පෝ වොෂින් පවුඩර් ක්‍රීම් පවුඩර් ඉවරයිද? කොයි වර්ගෙන් ඉවර වුණත් ගෙන්න ගන්න ඕන වුණොත් දැන් තියෙන හොඳම උත්තරේ supiripola.lk. ලංකාවේ කොයි කොනටත් වේගයෙන්ම ඇනවුම් ලබා දෙන සුපිරි ඔන්ලයින් සේවාව supiripola.lk. ලංකාවේ ප්‍රථම වරට අත්‍යවශ්‍ය ඖෂධ වෛද්‍ය නිර්දේශය මත ශොනිකව ඩ්‍රෝන යානා මගින් බෙදා හැරීම සමගින් දැන් ලොක් වුණ හැම වෙලාවකම ලොග් වෙන්න supiripola.lk. පොලේ යන අලුත්ම තාලේ. COVID-19 වෛරසය පිළිබඳව ලෝකෙට ඉස්සෙල්ලම කතා කරපු හෙළිදරව් කරපු චීන වෛද්‍යවරයා වෛද්‍ය ලී සිරගත කරා. ඔහු ඒ රෝගයේම ගොදුරක් බවට පත් වුණා. ඇත්ත කතා කරපු මිනිස්සු අදහස් ඕන තරම් ඉතිහාසයේ තුල සිරගත කර තිබෙනවා. හැබැයි ලී සිරගත කරාට කොරෝනා සිරගත කරන්න බැරි වුණා වගේ සොක්‍රටිස් ඝාතනය කෙරුණා, ජේසුස් වහන්සේ ඝාතනය කෙරුණා, ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කෙරුණා, මහත්මා ගාන්ධිතුමා, මාටින් ලූතර් මේ සියලු දෙනාම ඝාතනය කෙරුණත් ඔවුන්ගේ අදහස් මරා දමන්නට බැරි වුණා. ඉතිහාසයේ පුරා විවිධ අභියෝගයන්ට මුහුණ දීපු ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් එක්ක අද අපි කතා කරන්නේ. ඔහුගේ අදහස් සම්බන්ධව ඔබට විවාදයක් ඇති. ඔබට ඕනතරම් විවේචන ඇති. නමුත් සිරගත කළ නොහැකි අදහස් වෙනුවෙන් දියවන්නාවට කලින් ඉඩහසර වෙනවා. ඔබතුමා කතා කරමින් හිටියා දැන් මේ රජයේ සේවකයන්ට තමන්ගේ වැටුපෙන් කොටසක් වැන්දබුහා අනත්දරු අරමුදලට යොමු කරන්නට කියන එක තුළින් එකම ආර්ථික ප්‍රශ්නයකටත් විසඳුම් ලැබෙන්නේ නැහැ කියලා. මම කැමති තවදුරටත් කෙටියෙන් ඒ සම්බන්ධව ඉස්සරහට. මේ ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නෑ රාජ්‍යසංඝ වැටුප්පතෙන් භාගයක් දෙන්න කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔබ දන්නවා පාර්ලිමේන්තුව විසිරුවාරපුවාම
අග්‍රාමාත්‍ය සහ අමාත්‍ය මණ්ඩලය හැර අනිත් සියල්ල විසිරුව හැරෙනවා. ඒ කියන්නේ රාජ්‍ය අමාත්‍ය දුරත් විසිරුව හැරෙනවා. දැන් පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් මේ අර්බුදයේ තියෙන මැද්දේ නිකුත් කළ ලද කැබිනට් පත්‍රිකාව මේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ලද කැබිනට් පත්‍රිකාව මාගාව තිබෙනවා. මේ අර්බුදයේ දියත්මින් තිබෙන වෙලාව. ඒ කැබිනට් පත්‍රිකාවෙන් කියනවා රාජ්‍ය අමාත්‍යවරුන් පාවිච්චි කරන ලද වාහනද රාජ්‍ය අමාත්‍යවරුන්ට පාවිච්චි කිරීමේ බලය දෙනවා. හැබැයි ඔහු එකක් කියනවා ඒගොල්ලන්ට මාසයකට රුපියල් ලක්ෂයක කුලියක් ගෙවිය යුතුයි කියලා. මා මේ විවාදයට එන්න කලින් ලංකාවේ ප්‍රධාන කුලී රථ ලබා දෙන ආයතනයන්ගෙන් විමසුවා V820 ප්‍රධාන ජීප් රථයක් එමෙත බෙන්ස් කාර් එකක මාසික කුලිය කීයද කියලා. ආසන්න වශයෙන් ගත්තොත් ලක්ෂ 3.5ක් ඉක්ම යනවා. ඒතකොට ලක්ෂ 3.5කට වඩා වැඩි වාහනයක් ඒ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලක්ෂයක කුලියකට දෙනවා. ඒතර එකක් ආණ්ඩුව කුලී වාහන සපයන්නන්ගේ ආයතනයක්ද? මේක අපි ආණ්ඩුව රට පැහැදිලි කරන්න ඕන. ඒතර අතිරේක වශයෙන් ඒතර ලක්ෂ 2.5කට ආසන්න මුදලක් රාජ්‍ය අමාත්‍යවරුන්ට අතිරේක ලාභයක් උපයලා දෙනවා. ආණ්ඩුවේ ධනෙ. ඒ වගේම එතෙක් හිමි ඉන්ධන දීමනාවද උන්ට ලබා දෙනවා. වැඩිපුර ඉන්ධන පාවිච්චි කරනවා නම් හිමියකට වඩා සල්ලි දෙන්න ඕන. ආසන්න වශයෙන් ගත්තොත් ලක්ෂ 2කට ආසන්න ඉන්ධන දීමනාවක් තියෙනවා. එතකොට ලක්ෂ 4.5කට ආසන්න මුදලක් මේ සති කීපයකට පෙර කැබිනට් මණ්ඩලය අනුමත කරලා රාජ්‍ය අමාත්‍යවරුන්ට ලබා දෙනවා. ඒ වගේම දැන් මේ ඇමති ධූර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අමාත්‍ය ධූර ඇත්ත ගත්තොත් රාජ්‍ය අමාත්‍ය ධූර කිසිසේත්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අර අමාත්‍ය ධූර ගත්තත් වැඩ ගොඩක් අඩුවෙන් තිබෙන්නේ. අනිත් රාජ්‍ය ආයතන ඔක්කොම වැටලා තිබෙන්නේ. ඒ නිසා විශාල මුදල් කන්දරාවක් ඔවුන් වෙනුවෙන් වෙන් කරගන්න රාජ්‍ය මුදල්. ඒ වගේම ගිය සතියේ කැබිනට් මණ්ඩලය අනුමත කරා දසලක්ෂ 31000ක පාරවල් ඉදිකිරීම සඳහා මුදල්. එතකොට මහජනයා විශාල අසිරිතාවකට පත් වෙලා තිබෙන වෙලාවක කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව හදිසි ලෙස මෙවැනි කැබිනට් පත්‍රිකා අනුමත කරගන්න. ඒ නිසා මහජනයාගේ ධනය මහා පරිමාණ ලෙස විනාශ කරන ගමන්, නාස්ති කරන ගමන්, ලොකු හැන්දෙන් Tamanට බෙදා ගන්න ගමන් රාජ්‍ය සේවයකට ලැබෙන මුදල කොටසක් ඉල්ලීම යුක්ති සහගත නැහැ. ඒ නිසා පළමු කොටම පී.බී. ජයසුන්දර මහත්මයා ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් පළමු කොට තමගේ ආදර්ශ ලබා දී තිබෙනවා. තමගේ වාහන ප්‍රමාණය අඩු කිරීමෙන්, තමගේ වැටුප් ප්‍රමාණය අඩු කිරීමෙන්, තමගේ ගෙවල් ප්‍රමාණය අඩු කිරීමෙන්. ප්‍රමාදන්න මම පසු දවසක කියන්නම්. ආණ්ඩුවේ ගෙවල් එකම ශරීරයේ ගෙවල් දෙකක ජීවත් වෙනවා. ආණ්ඩුවෙන් දීපු. දෙකේම ලයිට් බිල ගෙවනවා, දෙකේම වතුර බිල ගෙවනවා. එනිසා සියල්ල ඉවත් කරලා ආණ්ඩුව වංචනිකයන්ට දඬුවම් ලබා දීම සඳහා තියෙන සූදානම පෙන්눔 කරනවා. එක පැත්තකින් මිග්පහාරක යානා ගනුදෙනුට හවුල්ුණු උදයංග වීරතුංග නිදහස් කරන ගමන් ඒ පිළිබඳ චෝදනා එල්ල කරලා තිබෙන උදයංග වීරතුංග නිදහස් කරන ගමන් ජනතාවගෙන් සල්ලි ඉල්ලන. ඒ කියන්නේ මා හිතන්නේ මංකොල්ල කරුවන්ට යුක්ති සහගත අයිතියක් නැහැ ජනතාවගෙන් සල්ලි ඉල්ලන්න. සැබවින්ම මා හිතනවා ආණ්ඩුව පැත්තෙන් ආදර්ශයක් ලබා දෙන සූදානම් නම් ජනතාව මෙවැනි පරිත්‍යාග කරන සූදානම් කියන හැඟීමක් අපිට තිබෙනවා. ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාලා දන්නවා දැන් ආර්ථික අර්බුදයක් අනිවාර්යයෙන්ම එයි කියලා කතා බහ කරනවා 20000 ලක්ෂ 20ක විතර මිලියන 2ක විතර රැකියා අහිමි වෙයි අවදානමක් තියෙනවා කියලා කතා කරනවා. ඒ නිසා ආර්ථික අර්බුදයට මේ පවතින රජය මුහුණ දෙන්න ඕනේ. එවැනි අවස්ථාවකදී රජයකට අවසාන වශයෙන් ජනතාවගේ ආර්ථික පීඩනය දේශපාලනිකව පුපුරා යන්නේ පවතින රජයක් එක්ක. ඒ නිසා රජය කල්පනා කරනවා දැම්මම ඡන්දයකට යන්න හොඳයි කියලා. අනිත් පැත්තෙන් ඔබතුමාලා කල්පනා කරනවා දැම්ම ඡන්දයකට යන්න නැතුව ඔබතුමාලාගේ අපහසු දේශපාලන වාතාවරණය සමනය වුණාට පස්සේ රජය මැතිවරණයකට තල්ලු කරගෙන යන එක වාසි. එතකොට ආර්ථික අර්බුදය ඇවිල්ලා ඔබතුමාලාට දේශපාලන පිටියේ ඕන තරම් සටන් පාට බිහි වෙනවා කියලා ඔබතුමාලා කල්පනා කරනවා. අනිවාර්යද දෙතන? ඇත්තටම සිද්ධ වුණ දේ තමයි ජනාධිපතිවරයා ඇතුළු මේ පාලනය බිහි වෙලා කෙටි කාලයක් ඇතුළත ඔවුන්ගේ තිබුණු රස්මි කදම්බම බිඳ වැටුණා. ඔබට මතක ඇති ආරම්භයේදීම විශ්‍රාම ගියපු අයට ලබා දිය යුතු හිමිව තිබුණු විශ්‍රාම වැටුප අත්හිටු වන චක්‍රලේඛන ජනවාරි මාසෙ නිකුත් කරා. අතිකාල සහ අනිකුත් දීමනාවන් කප්පාදු කිරීමේ චක්‍රලේඛන ජනවාරි මාසෙදි නිකුත් කරා. පොහොර සහනාධාරය දෙනව වෙනුවට සල්ලි වලටත් පොහොර ගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වුණා. මාර්තු මාසේ පළවෙනිදා ඉඳන් වතුකරේ ජනතාවගේ වැටුප රුපියල් 1000කින් වැඩි කරන බව පාර්ලිමේන්තුවේම අවස්ථා කීපයකදී විමසනකොට ඔබටත් මතක ඇති. අග්‍රාමාත්‍ය ප්‍රකාශ කරා මාර්තු මාසේ පළවෙනිදා ලෙස දෙන බව. ඒ වගේම විදුලි බිල වැඩිවීම පිළිබඳව, ජල බිල වැඩිවීම පිළිබඳව විශාල සාකච්ඡාවක් තිබුණා.
ඒ වගේම ලෝක වෙළඳපොලේ තෙල් මිල ශීඝ්‍ර ලෙස පහළ බහින ලෝක ඉතිහාසයේ අවම මිල දක්වා එනකොට ඒ සහනය ලබා නොදීම පිළිබඳ විවේචනයක් තිබුණා. සැබවින්ම මේ ආණ්ඩුවත් එක්ක ආර්ථිකමය දේශපාලනමය සාකච්ඡාවක් ඉතා හොඳ ඉඩකඩක් විවෘත වෙලා තිබුණා. මොකද ජනාධිපතිවරයා විසින් විද්වත් කමිටුවක් පත් කර ආයතනවල ප්‍රධානීන් පත් කරන්න. හැබැයි අපි දන්නේ ප්‍රධානීන් බොහෝ දෙනෙක් වංචා දූෂණ වලට හවුල්ලුවන් චෝදනා තිබෙන අය නඩු තියෙන අය පත් කරා. ඒ නිසා නොවැම්බර් මාසයේ රස්මි කදම්බයක් ලෙස ආපු ආණ්ඩුවේ ඒ මුළු රස්නෙම නිවිලා තිබුණු වෙලාවක් ඒ ඔක්කොම එක එක බල්බ් එක ගහලා යන වෙලාවක් තමයි තිබුණේ. ඒ නිසා මැතිවරණයක් පිළිබඳ කිසිදු බයක් සාංකාවක් අපිට තිබුණේ නැහැ. මීටත් වඩා හොඳ දේශපාලන තර්ක ගොඩ නැගිලා තිබුණා. හැබැයි මතුවුණු ප්‍රශ්න මේකයි. මා හිතනවා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි. මා කලිනුත් කිව්වා ජනාධිපතිවරණ ජයග්‍රහණය කළ වහාම පාර්ලිමේන්තු විසිරුව හැර පාර්ලිමේන්තු තමන්ට අත්පත් කර ගැනීම සඳහායි බලය කටයුතු කිරීම වැරද්දක් නැහැ. ඒක ස්වභාවිකයි. නමුත් මේ අනතුරක් තිබෙන වෙලාවක්. ඒතර අපි මැතිවරණ පිළිබඳ කරුණු තුනක් පිළිබඳ අපි සැලකිල්ලක් කරනවා. එක මේ කොරෝනා වෛරසය මේ COVID-19 වෛරසය විශේෂයෙන්ම පැතිරවීමේ ප්‍රධාන ග්‍රාහකයා වෙන්නේ මිනිස් සිරුර. ඒක තමයි වැදගත්. නිසා ඩෙන්ගු වලදී ඩෙන්ගු මදුරුවා වුණාට මදුරුවා ඡන්ද පොලේ ඉන්නේ නැහැ. මදුරුවා ඡන්ද රැස්වීම තියන්නේ නැහැ. මදුරුවා ඡන්ද රැස්වීම වලට එන්නේ නැහැ. මේක මිනිස් සමූහයක්. ඒ නිසා මිනිස් සමූහය ඒකරාශී වීම තමයි මෙම වෛරසය පැතිරීමට ප්‍රධාන හේතු සාධක වෙන්නේ කියලා මම හිතන්නේ වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය නැහැ. බැලු බැලමටම කාටත් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මැතිවරණ ව්‍යාපාරයක් කියලා කියන්නේ ජනතාව ඒකරාශී වීම වැඩි කරන කාල පරිච්ඡේදයක්. ඒ නිසා අපේ යෝජනාව තිබුණේ ජනතාවගේ ජීවිත ගැන කල්පනා කරනවා නම් මේ වෙලාවේ මැතිවරණයක් සුදුසු නැති බව එක. මොකද මලමිනී මතින් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් දියත් නොකළ යුතු කෙන ස්ථාවරයක අපි ඉන්න නිසා එක. දෙක මේ මැතිවරණ ක්‍රියාදාමයට සහභාගී වෙන රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය මාදක ආණ්ඩු චක්‍රලේඛනයක් නිකුත් කරනවා. රාජ්‍ය ආයතනක ආසන්න වශයෙන් එතෙක් හිටපු සේවකයන්ගෙන් 3න් එකක් ඇඳවන්න කියලා. 300ක් හිටපු ආයතනයක 100ක් ඇඳවලා ඒ කාර්යය කරන්න කියලා. හැබැයි මැතිවරණ කොමිසම කියනවා 100ක් හිටපු තැනකට 300ක් ඕන කියලා මැතිවරණ කාර්යාලයට. ඔහු කියනවා සාමාන්‍ය කාල පරිච්ඡේදයේ මැතිවරණ කාර්යාලයට අවශ්‍ය වෙන සේවක මණ්ඩලය වගේ 3 ගුණයක් ඕන. අපේ 500ක් වැඩ කරනවා නම් 1500ක් ඕන. ඇඟ එකට ගෑවි ගෑවි කිටි කිටියේ ඉන්නේ කිව්වා. ඒ නිසා මැතිවරණ රාජකාරිවල නිරත වෙන රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව. ඒක දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ දේශපාලන ව්‍යාපාරවල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඒ ඡන්දය කියලා කියන්නේ ඡන්ද දිනේ ඡන්ද පොලට කියලා ඡන්ද දෙමීම පමණක් නොවේ. දේශපාලන ව්‍යාපාරවල තමගේ මතය සමාජයට ඉදිරිපත් කරන්නත් ඒ වගේම තමගේ ක්‍රියාදරීන්ට ඒ මතය සමාජය වෙත ගෙන යන්නත් අයිතියක් තියෙනවා. උදාහරණයකට ගත්තොත් කුඩා ජනහමුවක් පැවැත්වීම, ගෙන්ගෙට යාම වැනි අයිතියක් තිබෙනවා. ඔහොම දේශපාලන ව්‍යාපාරවල අයිතිය ගැන කතා කරන ඔබතුමාලා 2017 ඉඳලා මේ දක්වා පළාත් සභා පවත්වලා නැහැ. පළාත් සභා දිගින් දිගටම කල් දැමුවත් තිබුණු ආණ්ඩුව ඒ වෙනුවෙන් සටන් කරාද? ඔව්. මා කියන්නේ. ඒතර පළාත් සභා මැතිවරණ ගත්තොත් ඔබ දන්නවා පළාත් සභා මැතිවරණ මූලික ලෙස ගැට ගැහුණේ පනත සංශෝධනය කරා. ඒ පනත සංශෝධනය කරාට පස්සේ ඒ පනතේ අනිවාර්ය අංගයක් බවට පත් වෙලා තිබුණා සීමා නීරණය. ඒක සීමා නීරණ වාර්තාව මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ යුතු යෝජනාවක් තිබුණා. ඒකනේ මට මතකයි 2017 මාර්තු වෙනකොට 17 හෝ 18 මාර්තු වගේ වෙනකොට ඒ සීමා නීරණ වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ යුතුයි. ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ 3න් 2ක අනුමැතියකින් සම්මත වුණොත් මැතිවරණ තියන්න පුළුවන්. ඒතකොට දැන් පළාත් සභා මැතිවරණ පවත්වන්න බැරි වෙලා තියෙන සීමා නීරණ වාර්තාවක් නොමැතිකම. හැබැයි සීමා නීරණ වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. ඒක අඩුපාඩුකම් තිබුණා. හැබැයි පළාත් සභා මැතිවරණේ ඕනයි කියලා කෑ ගහපු හැම දෙනාම අපි හැර අනෙක් හැම දෙනාම සීමා නීරණ වාර්තාවට විරුද්ධ වුණා. ඒ විරුද්ධ වීම නිසා පළාත් සභා මැතිවරණ පවත්වා ගන්න බැරි වී තිබෙනවා. ඒ නිසා ඒ වෙලාවෙත් අපි කිව්වේ සීමා නීරණ වාර්තාවේ කවර අඩුපාඩුවක් තිබුණත් ඒ අඩුපාඩුව පසුව මග වහරවා ගැනීම සඳහා දැන් සීමා නීරණ වාර්තාව සම්මත කරගමු ඡන්දයට යන්න පුළුවන් කියන එක. ඒ නිසා මම හිතන පළාත් සභා මැතිවරණේ ගෙන්වා ගැනීම සඳහා අපේ උත්සාහයක් තිබුණා. ඊට පස්සේ ජනාධිපතිවරණය එනකොට හැබැයි අපි කල්පනා කරා කුඩා පළාත්වල මැතිවරණ පවත්වනවා වෙනුවට ජාතික මැතිවරණයක් තියලා ඒ ජාතික මැතිවරණ ජයග්‍රහණය කරන කෙනාට පාර්ලිමේන්තුව, පළාත් සභා, පළාත් පාලන ආයතන තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුරූප වන පරිදි පවත්වා ගැනීම ඉඩකඩ අපි ලබා විසිරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව යලි කැඳවන්න කියලා ඔබතුමාලා ඇතුළු විපක්ෂය මේ මොහොතේ හඬ නගනගේ තේරුම මොකක්ද? ඇත්තටම කැඳවීම නොකැඳවීම ආණ්ඩුවේ වැඩක්.
අපි කැඳවන්න ඕනද නැද්ද කියලා අපි කියන්නේ නැහැ. නමුත් ව්‍යවස්ථාවේ අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදයට ආණ්ඩුව විසඳුමක් සෙවිය යුතුයි. එක මූල්‍ය අර්බුදය. ඒ කියන්නේ අපේ රටේ ජනාධිපතිවරයා වේවා කවර රාජ්‍ය නිලධාරියෙක් වේවා පුරවැසියෙක් වේවා. ඒ හැම කෙනාටම Tamanට සිතු පරිදි සෙල්ලම් කිරීමට ඉඩක් නැහැ. ඒ හැම කෙනාටම මොකද්ද වෙලා තිබෙන්නේ? යම් නීතිමය රාමුවක් සකස් කරලා දීලා තිබෙනවා. දැන් ජනාධිපතිවරයාටත් නීතිමය රාමුවක් තිබෙනවා. ඒ නීතිමය රාමුව තමයි ව්‍යවස්ථාව. ඒ නිසා තමයි ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේදී ඔහුගේ දිවුරුම් දීමේ ප්‍රධාන දේ තමයි මේ ව්‍යවස්ථාව ආරක්ෂා කොට ගරු කොට ඉදිරියට පවත්වන යන බව. ඒක ආරක්ෂා කිරීම තමයි. ව්‍යවස්ථාව රැකීම තමයි දිවුරුම් දීමේ ප්‍රධාන දේ. ඒ වගේම ජනාධිපතිවරයෙකුට විරුද්ධ දෝෂාභියෝගයක් ගේනවා නම් දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් කරුණු අතර ප්‍රධානම කරුණක් තමයි ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම. එහෙම නැත්නම් මානසික ආබාධය. මේක තමයි දෝෂාභියෝග ගේන්න පුළුවන් කරුණ. එතකොට ජනාධිපතිවරයෙකුට විරුද්ධව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග ගේන්න පුළුවන් කිව්වනේ ව්‍යවස්ථාව උල්ලංඝනය කියන කරුණු මත. එහෙමනම් ව්‍යවස්ථාව රාමුව ඇතුලේ සෙල්ලම් කිරීමේ රාමුව ඇතුලේ වැඩ කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටිනවා. නමුත් දැන් සිදු වී තිබෙන්නේ මේ ව්‍යවස්ථාව රාමුවෙන් එළියට ගොස් ජනාධිපතිවරයා සෙල්ලම් කරන්න උත්සාහ කරනවා. අවස්ථා දෙකක් තිබෙන ව්‍යවස්ථාවේ. එක මුදල් පිළිබඳ ප්‍රශ්නය. මා මේ ව්‍යවස්ථාවේ කොටස් ටික අරගෙන ආවා. අපේ රටේ මුදල් පිළිබඳ බලය තිබෙන්නේ ව්‍යවස්ථාව 148 කියනවා. රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය. ඒක මේ අඩු වැඩි තියලා නේ. ඒ කියන්නේ නිශ්චිත කරලා තියෙනවා. රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේ. එතකොට ඇයි? ඒක මූල ධර්මයක් මත ගොඩ නැගෙන්නේ. අපි දන්නවා මේ රාජ්‍ය භාණ්ඩාගාරයේ සල්ලි කියන්නේ මේ මහජනයාගේ සල්ලි. අපි ණයක් ගන්නවා කියලා කියන්නේ ජනතාව වෙනුවෙන් ඒක ණය ගන්න. මට මොහොතක් ඉඩ දෙන්න බාධා කරන්න. ඔබතුමා ඔය කියන ප්‍රශ්නෙත් එක්ක එන කාරණයක් තියෙනවා. රාජ්‍ය මුදල් ඔබ කියනවා පාලනය කරන ආරක්ෂා කරන වගකීම තියෙන පාර්ලිමේන්තුවට කියලා. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුළුමනින්ම කොල්ල කෑවා කියලා චෝදනාවක් තියෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවට ඒක වළක්වන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අනිත් පැත්තේ ওই පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙද්දී ඔබතුමා දන්නවා පාස්කර ලිංගම් රත්වත්තේ මලික් සමරවික්‍රම රනිල් වික්‍රමසිංහ කමිටුවක් එක විලාවක ආර්ථිකය හසුරුවනවා. ඊට පස්සේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නැවත ආර්ථික සභාවක් දාලා පාර්ලිමේන්තු ආර්ථිකය හසුරුවනවා. දැන් අර කියපු කමිටුවේ හිටියෙත් නැහැ. දැන් ওই පාස්කර ලිංගම් මහත්මයා රත්වත්තේ මහත්තයා ඒ කමිටුවේ හිටියෙත් නැහනේ. එවැනි පිරිසක් විසින් ආර්ථිකය හසුරුවනවා. ආර්ථික සභාව මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හදන ඒකෙත් ඔය පාර්ලිමේන්තුව නියෝජනය කරපු සියලු දෙනාම හිටියේ නැහැ. එතකොට මේ වෙන වෙන පිරිස්නේ කොහොමද ආර්ථිකය හසුරුවන්නේ? ඒක අපේ දේශපාලන මූලධර්ම ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි ජනතාව මැදිහත් වෙලා ආණ්ඩුවක් හදාගත්තට ඉතින් ජනතාව හිතනවා මේ අපි මොනරාගලින් අහවල් മന്ത്രിවරයා එව්වා මෙයා අපි වෙනුවෙන් තීන්දුව తీරන ගන්න දායක වෙනවා කියලා. ඇත්තට මේක නෑ. අපේ රටේ හැමදාමත් පාර්ලිමේන්තුවෙන් කැබිනට් මණ්ඩලෙන් එළිය තමයි ආණ්ඩුව තිබුණේ. චන්ද්‍රිකාගේ ආණ්ඩුව, චන්ද්‍රිකා, මනෝතිත්තවැල්ල, බාලපටමැදි, තාරාදිමෙල. ඒක තමයි චන්ද්‍රිකාගේ ආණ්ඩුව. රනිල්ගේ ආණ්ඩුව මලික් සමරවික්‍රම, චරිත රත්වත්තේ, පාස්කර ලිංගම් මේක තමයි රොයල් කොලෙජ් එකේ යාළුවෝ සෙට් එක. ඒක තමයි එයාගේ ආණ්ඩුව. මහින්දගේ ආණ්ඩුව, මහින්ද රාජපක්ෂ, කොටාබේ රාජපක්ෂ, බෙසිල් රාජපක්ෂ, නාමල් දරුවා, ලලිත් වීරතුංග. ඒ උන්ගේ ආණ්ඩුව. ඒ නිසා ජනතාව ඡන්දෙ දීලා ආණ්ඩුවක් හදා ගන්නවා කියලා කිව්වට හැමදාම ආණ්ඩුව තිබුණේ ජනවරමක් නැති, එහෙම නැත්නම් නිශ්චිත ව්‍යුහයට ඇතුළත් වෙන්නේ නැති වෙන කණ්ඩායමක් අතේ. ඒක දේශපාලන තීන්දුව ගන්නවා, ඒක ආර්ථික තීන්දුව ගන්නවා. ඔබ කියපු එක ඇත්ත. ඒකයි රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තුවේ තියෙන වගකීමයි මම හිතන්නේ අදහස් දෙකක් කියන එක තමයි මගේ තර්කය වන්නේ. මට අතුරු ප්‍රශ්නකුත් වෙනවා, පොඩි න්‍යායාත්මක ප්‍රශ්නයක්. ඒ තමයි ලෙනින් නිසාචර කවුන්සිලයක් ගැනත් කතා කරනවානේ, සමාජවාදී පාලන ක්‍රමයක. ඒකත් පොඩි කුස්සි කැබිනට්ටුවක් වගේද කියලා හිතෙනවා. මම ඔබ වෙලා තිබුණොත් අපි ඒ ගැන කතා කරමු මේ විරාමයෙන් පස්සේ.
කෝමාරිකා ටීචර් කිව්වා කුමාරිකා සමට හොඳයි කියලා. ඉතින් අපේ රෙදි හොදලාම අම්මගේත් රළු වෙලානේ. නෑ පුතා අලුත් සර්ෆ් එක්සෙල් නිසා ඒත් විඳපු කරදර ආයෙත් නැහැ. කෝමාරිකා මුස්ලිම් නව සර්ෆ් එක්සෙල් රෙදි සේදීමේදී දෑතට සුමුදු මෙන්ම තද පැල්ලම් පහසුවෙන් ඉවත් කරයි. විලාසිතා නම රන්දනා ඉලක්කවර්ධන ටෙක්ස්ටයිල්ස් කවුද කැමති නැති මේ රටේ අග්‍රාමාත්‍යවරු වෙන්න? කවුද කැමති නැති මේ රටේ ජනාධිපති වෙන්න? මම විපක්ෂ නායක වුණා, සභානායක වුණා. ඊළඟට තිබුණු පඩිපෙළ තමයි මේ දෙක. අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ කැබිනට් අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා ප්‍රථම වරට කියන වැස්සුණු කතාව දැනගන්න. සෙනසුරාදා සවස 6:30ට සුප්‍රීම් ලයිව් කවර කතා බලන්න. නව කොරෝනා වෛරසය කියන වචනය මම 2013 දී ලිපිය සඳහා මාතෘකා විදිහට භාවිතා කරනවා. හඳුනා නොගත් විවිධාකාර රෝගයන් විටින් විට මේ ලෝකයේ තියෙන ස්වභාව ධර්මය මගින් නිර්මාණය කරන තත්ත්වයක් අත්දකින්න ලැබෙනවා. නව කොරෝනා වෛරසය පිළිබඳ ප්‍රථම වරට අනාවැකි පළ කළ ශ්‍රී ලාංකිකයා වෛද්‍ය ජමල් සංජීව සමක Avoid COVID-19 සෙනසුරාදා උදෑසන 10ට සාරවත් ආර්ථිකයක් සාරවත් රටක් උදෙසා සාර අර්ථ මං හිතන්නේ අපිට රුණාත්මක විදිහට නෙමෙයි ධනාත්මක විදිහට බලන්න කාලය ඇවිල්ලා කියලා මට හිතෙනවා. මේවා මේ පුළුවන් දේ රට ඇතුලේ කරගත්තේ නැත්නම් සහ අපේ තියෙන ආයාත එහෙම නැත්නම් ආනයන සීමා කරගත්තේ නැත්නම් අපිට මෙතනින් එහාට මේ රට දුවන්න බෑ. මෙවර රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ සමකින් සාර අර්ථ සෙනසුරාදා සහ ඉරිදා උදෑසන 9:30ට නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසු වන පරිදි අදත් රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ බස්නාහිර පළාත සහ උත්තර දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට ලිහිල් කරන බවයි. ඉංගුරක්ගොට යන්නේ යන්න පුළුවන්. අනේ අවුලක් නෑ. ටැංක් යූ මල්ලි. අද බස් නෑ අයි. මං කැම්ප් එකට යන්නේ මල්ලි. ඉතින් ඒකනේ අයි. යමු. උඹලා රැකියම් මල්ලි. බැරි වෙලාවත් මට පොසිටිව් වුණොත් එහෙම. අයියේ කොච්චර දුර කියලා පයින් යන්නද? කොච්චර දුරක් වුණත් යනවා මල්ලි. යුනිෆෝම් මස්සට කොරෝනාවේ නෑ අයි. අපේ නුයි ඔයාලට ආවේ. ඒකට කමක් නෑ මල්ලි. හැබැයි අපෙන් උඹලට එන්න බෑ මල්ලි. අපට වැඩි තරම් අපගේ සුවය සිතනා පනට වැඩි තරම් සැමගේ සතුට අගනා හුස්ම හිර කරන්දයක හුස්ම සදනා විස්ම දෙවිවරුන් ඔබය අපිව රකිනා. දේශපාලනය බුද්ධිමය කතිකාවක් විය යුතුයි අපි කල්පනා කරනවා. පුද්ගලවාදයෙන් තොර විනයක් සහිත ගමනක් දේශපාලඥයන්ට තියෙන්න ඕනේ කියලා අපි කල්පනා කරනවා. ඒ නව දේශපාලන සංස්කෘතියක් සොයා යාමක් කෙතරම් දුරට අපට සාක්ෂාත් කරගන්න හැකි වේවිද කියලා අපට අනාවැකි කියන්න පුළුවන් කමක් නැහැ. කෙසේ වෙතත් එවැන්නක අවශ්‍යතාවය තියෙනවා. අද දවසේ අපි සාකච්ඡා කරනවා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමගින්. ඉක්මනට කතා කරන්න ඕන ටිකක් තියෙන්නේ. දැන් ඔබතුමායි කතා කරමින් හිටියේ මේ පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලය නැවත තහවුරු කරන්නට අවශ්‍යයි. පාර්ලිමේන්තුව කැඳවීමේ මුඛ්‍ය අවශ්‍යතාවය තියෙන එතනයි කියන කාරණේ. එතන තර්ක විතර්ක ගානක් තියෙනවා. කෙටි වෙලාවකින් මා කියන්නේ මේ පාර්ලිමේන්තු විවේචනයක් තිබෙනවා. ඒක ඇත්ත. හැබැයි මේ විවේචනයේ තියෙන මේ පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායමේ හැසිරීම, ඔවුන්ගේ භාවිතාව, ඔවුන් වංචා දූෂණට හවුල් වීම මත
ඒකෙන් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලය ශූන්‍ය වෙනවා කියලා අපි විශ්වාස කළ යුතු නෑ. එනිසා සැබවින්ම ගත්තොත් අප්‍රේල් මාසයේ 30 වෙනිදාට පසුව මේ ගෙවිමින් තිබෙන කාල පරිච්ඡේදයට ව්‍යවස්ථාවේ මුදල් වියදම් කිරීම සඳහා ජනාධිපතිවරයාට බලයක් ලබා දී නැහැ. ඔවුන්ට තර්ක කරන්න පුළුවන් බලයක් තිබෙන බව ව්‍යවස්ථාවේ අප කියවන ව්‍යවස්ථාවේ නම් එවැනි බලයක් ඔහුට ලැබී නැහැ. එහෙනම් ඔහු කළ යුතු වන්නේ ඒ බලයේ තිබෙන පාර්ලිමේන්තුව කැඳවීම හෝ ඒක ඔහුගේ තීරණයක් අපේ බල කිරීමක් නොවේ. එසේ නැත්නම් අධිකරණයට ගොස් එහි නිර්වචනයක් ලබා ගැනීම. ඒ පළවෙනි කරුණ. දෙවෙනි කරුණ තමයි අපේ රටේ පාර්ලිමේන්තුව අධිකරණයේ විධායකයෙක් කියන මේ කණු තුනේ දිගුව ඒ කියන්නේ අඛණ්ඩතාවය හැම වෙලාවෙම ව්‍යවස්ථාවේ රැකලා තිබෙනවා. ඔබ දන්නවා ජනාධිපතිවරණයක් ජනාධිපතිවරයාගේ දූර කාලය ඉක්මව යන මාසයකට කලින් ජනාධිපතිවරණය තියන්න ඕන. ඇයි? ඒ විධායකයේ අඛණ්ඩතාවය හදන්න. අධිකරණයේ අග්‍රවංශකාර තනතුර කොයි වෙලාවකත් හිස්ව පවතින්න බෑ. ඒ අධිකරණයේ අඛණ්ඩතාවය හදන්න. ඒ වගේම තමයි ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ අඛණ්ඩතාවය හදන්න මාස 3කට වඩා වැඩි කාලයක් පාර්ලිමේන්තුව අක්‍රිය කොට තියන්න බෑ. ඉතින් විධායක ව්‍යවස්ථාදායක අධිකරණ කියන ආයතනයන් තුනම අඛණ්ඩතාවය මේ ව්‍යවස්ථාවේ ගැප් කොට තිබෙනවා. දැන් සිදුවීමින් තබන්නේ ජුනි මාසයේ 2 වෙනිදාට පෙර පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්නම් ව්‍යවස්ථාදායකයේ අඛණ්ඩතාවය බිඳ වැටෙනවා. එතකොට මේ ව්‍යවස්ථාවේ අර්බුදයක්. ඉතින් ජනාධිපතිවරයා විසින් ඒකට අධිකරණයේ සහාය ලබා ගත යුතු කියන එක තමයි අපේ ස්ථාවරය. ඒ නිසා පාර්ලිමේන්තුව කැඳවීම නොකැඳවීම ඔවුන්ගේ අයිතියක්. ඔවුන් ඒක තීරණය කරයි. හැබැයි මේ ව්‍යවස්ථාවේ සීමාව ඇතුලේ තමන්ගේ පාලනය, තමන්ගේ බලය මෙහෙවීම තමයි ජනාධිපතිවරයා රටට දී තිබෙන බැඳීම කියලා අපි විශ්වාස කරනවා. අපේ ජනතා විමුක්ති පෙරමුණේ දෘෂ්ටිවාදය දැන් කාලානුරූපව වෙනස් වෙලාද කියන එකත් කතා කරමු. දැන් ජනතා විමුක්ති පෙරමුණ හැටියට ඔබ දන්නවා මේ වෙනකොට ලෝකයේ තිබුච්ච නව ලිබරල් ධනේශ්වර ආකෘතිය තුළ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් නැහැ කියලා පෙනෙලා තියෙනවානේ. දැන් කොරෝනා අර්බුදයත් විනිවිද ගිහිල්ලා තියෙනවා ලෝකය. මහා මිසයිල හදන දිනකට යුද වියදම් සඳහා අතිවිශාල මුදල් කන්දරාවක් වෙන් කරන අපි සුරක්ෂිතයයි ආත්ම වර්ණනාව කරපු බලවතුන් අද පුංචි වෛරසයක් හමුවේ බිඳ වැටලා තියෙනවා. මේ ලිබරල් ක්‍රමයේ ඇතුලේ ධනේශ්වර ආකෘතිය ඇතුලේ ප්‍රශ්න වලට විසඳුම් නැහැ කියලා ඔබතුමාලා කාලයක් කියපු දේ යම් යම් මට්ටමින් සනාථ වෙලා තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් දැන් කියුබාව වගේ රටවල් ගත්තාම ඇයි කියුබාවේ ඔබතුමාලගේ පරමාදර්ශයක් වන රටක් මං කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සම්පූර්ණ පරමාදර්ශය කියුබාව කියලා. හැබැයි සමාජවාදීන් කාලයක් තිස්සේ පෙන්නුවේ ඒවා තමයි පරමාදර්ශී රටවල් හැටියට. කියුබානෝ අතිවිශාල ප්‍රමාණයක් ඇයි දිනපතා ඇමරිකාවට යන්නේ. ඇමරිකාවෙන් කියුබාවට කවුරුත් එන්නේ නැහැනේ. එහෙම තර්කයකුත් කාට හරි කියන්න පුළුවන්. කොහොම වුණත් දැන් ඔබතුමාලා කියවන්නේ මේ ක්‍රමය ඇතුළේ විසඳුම් නැහැ කියලා. දැන් වෙන අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ආකෘතිය වෙනස් වෙන්න ඕන කියලා ලෝකේ තේරුම් ගන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. රට සම්බන්ධව අපේ රට සම්බන්ධයෙන් ගත්තොත් ඔබතුමාලා විකල්ප විසඳුමක් දැන් යෝජනා කරනවද? විකල්ප විසඳුම ඔබතුමාලා සතුව තිබෙනවද? පළමු කොටම මේ කොවිඩ්-19 වසංගතය හමුවේ පෙන්눔 කරලා තිබෙන්නේ හුදකලා තනි ආත්මාර්ථකාමීත්වයට පරිභෝජනවාදයට හුරු වූ තනි කුටුම්බ ජීවිතයකට ආරක්ෂාව නොමැතිකම. උදාහරණයකට ගත්තොත් මේ බල කරලා තිබෙනවා සාමූහික මිනිස් ක්‍රියාකාරීත්වයක අවශ්‍යතාවය. නමුත් ධනවාදයේ අරමුණම සහ වැළැක්විය හැකි වළක්වන්න බැරි ලෙසම ධනවාදයේ ආර්ථික අරමුණු ක්‍රියාකාරීත්වයම තිබෙන්නේ පෞද්ගලිකත්වයේ. ඒ නිසා මා හිතනවා ලෝකෙටත් අද පණිවිඩයක් ලබා දී තිබෙනවා සාමිකත්වය අවශ්‍ය බව. විශේෂයෙන් මේ කොරෝනා වෛරසය ගැන කිව්වොත් මොකද තිබෙන්නේ? මගේ ආරක්ෂාව රඳා පවතින්නේ අනෙකාගේ ආරක්ෂාව මත. හැබැයි මෙතෙක් කල් කල්පනා කරා අනෙකා කවරාකාරී විනාශයකට පත් වුණත් තමන්ගේ ආරක්ෂාව රඳා පවතීවි කියලා. නමුත් අද ලෝකෙට පණිවිඩයක් දී තිබෙනවා තමන්ගේ ආරක්ෂාව මෙම වෛරසයෙන් බේරීමේ මගේ ආරක්ෂාව තියෙන කුමක් මතද? ඔබ ආරක්ෂා වුණා. අපි ආසන්න ඉන්න කණ්ඩායම ආරක්ෂා වුණා. දැන් අද ඔප්පු කරලා හමාරයි. අපි හැම කෙනාගේම ආරක්ෂාව රඳා පවතින්නේ අනෙකාගේ ආරක්ෂාව මත. එයින් බල කරන්නේ අන් කවරක්වත් නෙවෙයි සාමූහික මිනිස් ක්‍රියාකාරීත්වක අවශ්‍යතාවය. ඒ නිසා ධනවාදයේ විසින් නිර්මාණය කරන ලද තනි ආත්මාර්ථකාමී මනසක් සහිත මිනිසා වෙනුවට පොදු සාමූහිකත්වය කල්පනා කරන මිනිස් සමාජික අවශ්‍යතාවය සමාජීය වශයෙන් මෙම වෛරසය පෙන්눔 කරමින් තිබෙනවා. ඔබතුමාලා කාලකදී ඉන්දියානු ව්‍යාප්තවාදයක් පිළිබඳව කතා කරා. ඊට පස්සේ ඔබතුමාලා අධිරාජ්‍යවාදී ගේ බලපෑම පිළිබඳව කතා කරා. ලෝකයේම කිලගන්න අධිරාජ්‍යවාදී ව්‍යාපාර පිළිබඳව කතා කරා. දැන් මේ සාමූහිකත්වය මෙතන තිබෙනවද? ඔව්. විශේෂයෙන්ම මේ මුළු දේශපාලනයේම ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ
තමන්ගේ ආර්ථික දේශපාලන යුද්ධමේ වුවමනාව වෙන්නේ. ඒ නිසා අපි වෙන්නේ කුඩා රාජ්‍යයක් පිළිබඳව ඇමරිකන් එක්සත් ජනපදයේ හෝ යුරෝපා සංගමයේ ඇතුලේ හෝ එංගලන්තේ පාර්ලිමේන්තුව විශාල වාද විවාද යා යුතු නැහැ. නමුත් අපේ රට පිහිටීමත් එක්ක ඒක යුද්ධම වශයෙන් ඉතාමත් වැදගත් කේන්ද්‍ර ස්ථානක පිහිටුවා තිබෙනවා. ඒ නිසා හැම වෙලාවම බටහිර රාජ්‍යයන් තමගේ යුද න්‍යාය පත්‍රයේදී අපේ රට ප්‍රමුඛ තැනක් ලෙස කල්පනා කරලා තිබෙනවා. එතකොට ඒ ඉන්දියානු මැදිහත් වීම නැත්නම් එක්සත් ජනපදයේ තුළ බටහිර රාජ්‍යයන්ගේ මැදිහත් වීම තිබෙන සාමූහික විනාශ ක්‍රියාකාරීත්වය. ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට එක්ක සමීප මිතුරන් ලෙස කටයුතු කිරීමේ වමනාව නෙවෙයි. ඔවුන්ගේ අධිපතිවාදී යුද දේශපාලන ආර්ථික සංස්කෘතිය බලපෑමට අපේ රටවල් යටපත් කර ගැනීම. ඒකට අපි විරුද්ධයි. හැබැයි අපි මේකෙන් කියන්නේ ඇමරිකන් ජනතාවත් සමග ඉන්දියානුවන් සමග විරෝධයක් නෙවෙයි. අපි කවදාවත් ඉන්දියානු ජනතාවත් ඇමරිකානු ජනතාවට එරෙහිව අපේ සටන් පාඨය කවදාවත් ගොඩනැගිලා නැහැ. අපි කියන්නේ හැමදාමත් පතුලේ පීඩාවට පත්වෙච්ච ජනතාවට ජාත්‍යන්තර වශයෙන් ලෝක පරිමාණයේ මහා සමගියක් අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා අපි නියෝජනය කරන්නේ බෙදා වෙන් කිරීමේ, හුදකලා කිරීමේ, තනි කිරීමේ දිශාවට නෙවෙයි මුළු මිනිස් සමාජයේම සාමූහික ක්‍රියාකාරීත්වයට උඩ පාලන අධිකාරීන් උඩ බලවතුන් සාමූහික ක්‍රියාකාරීත්වයට නැත්තම් එම බලවතාගේ පීඩනයට පත් වී තිබෙන පොදු ජනයා අතර සමගියක් නිර්මාණය විය යුතුයි කියන පණිවිඩය අපි හැමදාමත් ගෙනින් තිබුණා. මේ වෛරසය හරහා අපිට පෙන්눔 කරමින් තිබෙන්නේ පොදු මිනිස් ක්‍රියාකාරීත්වක අවස්ථාවේ. ඒක දේශපාලනිකව. ආර්ථික වශයෙන් මොකද්ද පෙන්눔 කරලා තිබෙන්නේ? ආර්ථික වශයෙන් ලෝකේ විශාල බුබුලක් නිර්මාණය කරලා තිබුණා. මේ බුබුල නිර්මාණය කරලා තිබෙන විශාල දැවැන්ත සේවා ආර්ථිකයක් නිර්මාණය කිරීම. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? මේ වෛරසය හැම ආර්ථිකයේ විශාලම පංගුව අද කඩාවට්ටා තිබෙන්නේ කුමක්ද? සේවා ආර්ථිකය. මොකද සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරීත්වය මුළුමනින්ම ඇනහිටුණාට පසුව සේවා ආර්ථිකයේ මිනිසුන් ලබාගත් සේවාවක් නැති තරමටම සේවා ආර්ථිකය ඇකිලිමින් තිබෙනවා. ඒ නිසා මේ පණිවිඩය අපිට ලබා දෙමින් තිබෙනවා සේවා ආර්ථිකයක් මත ගොඩනගන බුබුල අසාර්ථක බව. ඒ නිසාද යම් ප්‍රමාණයකින් ලෝකීය ආර්ථික අර්බුදයකට යන්න නොදී ආරක්ෂා කරගන්න සමත් වී තිබෙන්නේ නිෂ්පාදනයේ මත පදනම් වූ ආර්ථිකයක් ඉලක්ක කරගත්තු රාජ්‍යයන්. විශේෂයෙන්ම ගත්තොත් චීනය මා දන්න සමහර අය චීනයට එල්ල කරන චෝදනාව මොකද්ද? චීනය විසින් මේ වෛරසය නිර්මාණය කරගන්න ඇති ලෝකයේ ඇතුලේ තමන්ගේ ආර්ථික පංගුවක් අත්පත් කරගන්න. හරි චීනයට ලෝකයේ ඇතුලේ ආර්ථික පංගුව අත්පත් කරගත හැකි වන්නේ කුමක්ද? ඔවුන්ගේ ආර්ථික විශාලම පංගුවක් ඔය යොමු කොට තිබෙන්නේ මොකටද? නිෂ්පාදනය කෙරෙහි. ඒ නිසා ඔවුන් දන්නවා ලෝකයේ නිෂ්පාදනයේ විශාල පංගුවක් උන්ට අත්පත් කරගත හැකිව තිබෙනවා මේ වෛරසය හමුවේ පවා. ලෝකයේ බොහෝ රාජ්‍යන්ගේ ආර්ථිකය හැකිලෙනකොට චීනයට පුළුවන්කම තිබෙනවා මේ වෛරසය හමුවේ තමන්ගේ ආර්ථිකය ලෝකෙ පුරා දියත් කරන්න ඒ නිෂ්පාදන කේන්ද්‍ර කරගත්තු ආර්ථික. සිංගප්පූරුව ගත්තොත් සිංගප්පූරුව ඩොලර් 50000 ඉක්මන ඒක පුද්ගල ආදායමක් තිබුණු දෙවන්ත රාජ්‍යයකට ලෝක සිතීමෙන් සටහන් කරලා තිබුණා. හැබැයි මේ මුළු ආර්ථිකෙම ගොඩනැගිලා තිබෙන මොකක් මතද? සේවාවන් මත. ඒ නිසා මේ අර්බුදයේ සැලකිත බලපෑමක් සිංගප්පූරුවට වෙන එක වළක්වන්න බෑ. අපිටත් ඒක තමයි. අපිටත් මේ පසුගිය කාලේ පුරාම අපිට දියත් කරේ කුමක්ද? සේවා ආර්ථිකය පිළිබඳ සැලකිල්ල තමයි අපේ ආර්ථිකය න්‍යායන් ආර්ථික දැක්ම සියල්ල ඉදිරිපත් කරන්නේ. හැබැයි අද මොකද සිදුවී තිබෙන්නේ? අදේ සේවා ආර්ථිකය පිළිබඳ ඉදිරිපත් කළ න්‍යායචාර්යවරුන්ට තමන්ගේ වත්තේ ගිහිල්ලා බණ්ඩක් ඇටයක් හිටන වෙලෙ සිදුවලා තිබුණා. ඒක මිනිස් පාදාර්ථික නෙවෙයි. මා දැක්කා අග්‍රාමාත්‍යවරු ගිහිල්ලා පැල හිටවනවා. නේ තව ඇමතිවරයෙක් ගිහිල්ලා පැල හිටවනවා. තව ඇමතිතුමියක් ගිහිල්ලා පැල හිටවනවා. මේ මොකද්ද කියන්න හදන්නේ? දැන් මේ සියල්ල අත්හැරලා සේවා ආර්ථිකය පිළිබඳ න්‍යාය පත්‍ර හදපු පී.බී. ජයසුන්දර කියන්නේ කවුද? 1994 ඉඳන් අපේ රටේ ආර්ථික මෙහෙවපු කෙනා. අපේ රටේ වැදගත් රාජ්‍ය ආයතන විනාශ කරන්න න්‍යාය පත්‍ර හදපු කෙනා. පර්ක් එකේ සභාපතිවරයා හැටියට අපේ රටේ වැදගත් ආයතන විකුණා දැමීම සඳහා කටයුතු කරපු කෙනා. 1994 ඉඳන් 2015 කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් අවුරුදු 20කට වඩා වැඩි කාලයක්. මේ අවුරුදු 20කට වඩා වැඩි කාලයක් අපේ රටේ ආර්ථිකයේ මුළු හස්තයම මෙහෙම ලැබුවේ පී.බී. ජයසුන්දර. ඒ පී.බී. ජයසුන්දර මට කනගාටුවට කරුණ තමයි. ඒ පී.බී. ජයසුන්දරම ලිපි යවනවා. හරිද? අපේ රටේ රාජ්‍ය සේවයේ තිබෙන උරුමයක් රාජ්‍ය සේවයේ මෙම කොරෝනා වසංගතයේ මැඩ පැවැත්වීම සඳහා කරන ලද දායකත්වයක් එහින්දා රාජ්‍ය සේවයේ තිබෙන වටිනාකමත් පිළිබඳව ඔහුගේ ලිපියේ සඳහන් කර යවන. ඇත්තට මට දැක්කාම නැවත පී.බී. ජයසුන්දර මහත්මයාගේ මූණ බලන්න ආසාවක් හිතුණා. ඒ අන්කවරක්වත් නිසා නෙවෙයි. ඔහු දියත් කරේ මොකද්ද? මුළු ආර්ථිකම දිය කර හැරීමේ සැලැස්මක නිරත වෙමින් තිබුණා. හරි ඒ දිය කර හැරීමේ සැලැස්මේ පංගුකරුවට සිද්ධ වී තිබෙනවා. අද රාජ්‍ය සේවය පිළිබඳ රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ වැඩි විශ්වාසයෙන් නිසා වැඩි ආදරයකින් කතා කරන්න. ඒ කියන්නේ මොකද්ද? දැන්වත් මේ පාලකයන් සූදානම් නම් තමන් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති තාමත් වැරදි බවත් සේවාවන් මත පදනම් වූ ආර්ථික වෙනුවට රටක් නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයට ඇතුළත් විය යුතු බවත් පෙන්눔 කරලා තිබෙනවා. ඒ නිසා මා හිතනවා දේශපාලන ව්‍යාපාරයකට අපි පොදු මිනිස් ක්‍රියාකාරීත්වය පිළිබඳව
අපේ ආර්ථික නව මානයන් පිළිබඳව අපි ඉදිරිපත් කරපු අදහස් මේ ව්‍යසනය යමුවේ තවත් උපමට්ටම් කොට තහවුරු වෙන බව තමයි මේ ව්‍යසනෙන් පෙන්වු කොට තිබෙන්නේ. හැබැයි ඔබතුමාලා දැන් මේ විදිහට කතා කරාට මෙහෙම උපමට්ටම් කරලා නව දැක්මක් ඉදිරිපත් කරනවා මේකට විසඳුම් ඉදිරිපත් කරනවා කියලා යෝජනා කරාට අපි දන්නවා දැන් කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණක් දැන් ලාබාල නැහැ දැන් අවුරුදු 60ක් විතර වයසයි. තරුණ පක්ෂයක් නෙමෙයි අපේ රටේ දේශපාලනේ පරිණත පක්ෂයක්. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ මේ කාලය තුල ආපු දුර දෙස බලනකොට අපේ රටේ ප්‍රධාන දේශපාලන බලවේග දෙකට අභිබවා යන්න එහෙම නැත්නම් අඩුම ගානේ ඒ බලවේග දෙකට යම් කිසි ආකාරයක ප්‍රබල බලපෑමක් කරන්න ජනතා විමුක්ති පෙරමුණට හැකි වෙලා නැහැ. හැබැයි අපි ගත්තොත් ලෝකේ ඔබ දන්නවා දැන් පාකිස්තානයේ ඉම්රාන් ખાන් ඔබට වගේ දැවැන්ත දේශපාලන දෘෂ්ටිවාදයක් ඔහුට තිබුණේ. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් පස්සේ ව්‍යාපාරිකයෙක් අලුත්ම පක්ෂයකින් ඔහු එන්නේ. ඔහුට අවාමි ලීගයට හෝ මහජන පක්ෂයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් නැහැ. ඔහු කෙලින්ම එනවා කෙටි කාලෙකදී පාකිස්තානයේ බලය ලබා ගන්නවා. දැන් අපි ප්‍රංශයේ මැකරෝන් ගත්තත් එහෙම ඔහුත් ව්‍යාපාරිකයෙක් ඔහුත් සාම්ප්‍රදායික දේශපාලන බලවේග දෙක තුල ඉන්නේ වෙන්නේ. ඔබ අවුරුදු 60ක් තිස්සේ මේ වගේ දේශපාලන දෘෂ්ටිවාදයක් ඉදිරිපත් කරමින් ආවා. හැබැයි තවමත් ඔබ පුංචි තැනක ඉන්නේ. මේක නේද ඔබට දේශපාලන වශයෙන් අදත් එල්ල වෙන ප්‍රහාරය. පුංචි තැනක ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ පහුගිය 2015 මහමැතිවරණයේදී 3% දක්වා පල්ලම් බැස්සා කියලා. ඔව් විශේෂම දේශපාලන ව්‍යාපාරයක් එහි ගුණ අගුණ මානන ප්‍රධාන සාධක දෙකක් තිබෙනවා. එකක් එම දේශපාලන ව්‍යාපාරයේ ගුණාංග ගුණය. ඒ වගේම එම දේශපාලන ව්‍යාපාරයේ ප්‍රමාණය. මා හිතනවා මේ රටේ හැම දෙනාම විශ්වාස කරනවා දේශපාලන ගුණය ගත්තොත් අපි අනිත් දේශපාලන ව්‍යාපාර දෙක අභිබව යන ගුණයක් අපිට තිබෙනවා. ඒ ගුණයට තමයි බොහෝ අය බය. අපේ ප්‍රමාණයට වඩා. ඒ නිසා දේශපාලන ව්‍යාපාරයක් ඔබ කියු පරිදිම ඡන්ද ප්‍රතිශතයක් එනවා නම් මා හිතන මහින්ද රාජපක්ෂ මහත්මයාට නම් ඒ ඡන්ද ප්‍රතිශතය ආවේ. රනිල් වික්‍රමසිංහ නම් ඒ ඡන්ද ප්‍රතිශතය ආවේ. අපි නම් දෙකවත් කියන්නේ නැත්තරමට අත්හැරලා දානවා. මොකද සැලකිල්ලට වාජනය නොකළ යුතු දේශපාලන ව්‍යාපාරය. හැබැයි ඔබ බැලුවොත් අද සමාජ මාධ්‍ය හරහා දේශපාලකයන්ගේ ප්‍රකාශ හරහා ඔවුන්ගේ ප්‍රධාන ප්‍රහාරය සහ සතුරා බවට පත් කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා ඔවුන් බයයි අපේ ගුණයට මතක තබා ගන්න. ඒ නිසා දේශපාලන ව්‍යාපාරයකට අපි ප්‍රබල ගුණයක් අත්පත් කරගෙන තියෙනවා. හැබැයි ඔබ කියු පරිදිම මට මොහොතක් ඉඩ දෙන්න. ප්‍රමාණය සහ ගුණය තුලනය කරන දේශපාලනයක් ඇරිස්ටෝටල් කියපු විදිහ අපේ රටේ නැහැ. ඒකද ලෝකෙත් නැහැනේ. එතකොට එහෙමනම් ඔබ බලයට එන්නේ විප්ලවයකින්ද? ඔබට මොකක්ද තියෙන ක්‍රමය? ඊළඟ අභියෝගය තමයි අපි කොහොමද ප්‍රමාණාත්මක වර්ධනය කරගන්නේ කියන අභියෝගය. මම හිතන්නේ අපිට තාමත් අසමත් වී තිබෙනවා. අපේ පැත්තක අපි බාරගත යුතු කොටසක් අපට වඩා අද පොදු ජනතාව ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කුමක්ද කියලා ඇහුවොත් ඔවුන්ගේ ඔළුව ඇතුලේ හැදෙන චිත්‍රණය ඔවුන්ගේ ඔළුව ඇතුලේ ඒකට හැදෙන අදහස තිබෙන්නේ අපි විසින් පැල කරන ලද අදහස නෙවෙයි අපේ සතුරා විසින් පැල කරන ලද අදහස. ඒ නිසා සතුරා සමත් වී තිබෙනවා අපේ අදහස යටපත් කරමින් ඔවුන්ගේ අදහස සමාජගත කරගන්න. ඒ නිසා අපේ අඩුවක් තිබෙනවා. අපි අත්තරීමක් තිබෙනවා. අපි ප්‍රමාණවත් වෙලා නැහැ දේශපාලන ව්‍යාපාරයකට අපි කවුද කියලා ජනතා විමුක්ති පෙරමුණ සමාජගත කරන්න. ඒ නිසා මා විශ්වාස කරන මම නැවතත් කියන ජනතා මේ රටේ පොදු ජනතාවගේ අපි ගැන අපෙන් අහන්න. අපි ගැන අපිව අධ්‍යයනය කරලා තේරුම් ගන්න. අපි ගැන අපිව විමසිල්ලෙන් ඉඳලා තේරුම් ගන්න. මා හිතන එතකොට ගොඩක් තේරුම් ගන්න පුළුවන් වේවි කියලා. ඒ නිසා ඔබ කියපු එක ඇත්ත. ඒ කියන්නේ තාමත් අපේ අභියෝගයක් තිබෙනවා. මම හිතන්නේ අභියෝගයේ සාධක ගත්තොත් මූල්‍ය බලයේ ප්‍රමාණය, මාධ්‍ය බලයේ ප්‍රමාණය, අපි නියෝජනය කරන දේශපාලන සංස්කෘතිය සහ සමාජයේ පොදු දේශපාලන සංස්කෘතිය බුද්ධිමය දේශපාලන කතිකාවකට තියෙන බාධා ගැන අපි කතා කරමු. මේ විරාමයකට යමු. බුද්ධිමය දේශපාලන කතිකාවකට බාධා ගොඩක් තියෙනවා රටේ. මම කියන්නේ ඔබ ගේන සියල්ල පරිපූර්ණ බුද්ධිමය කතිකාවක් කියලා. හැබැයි බාධා තියෙනවා. අපි මේ විරාමයෙන් පස්සේ ගැන කතා කරමු. ඔයාගේ කොන්ඩේ කොයිතරම් ලෙන්ත් එකකට තියෙන්න ඕනේද? මගේ ගානට. මේ ලෙන්ත් එකට. ඒ ඩැමේජ් කොන්ඩේ ලෙන්ත් එකට බලපානවා. නව Dove Healthy Ritual 4 moisturizing milk, cornflower සහ coconut oil සමගින් හිසකෙස් ඇතුළාන්තයෙන්ම පෝෂණය කර ඔබ කැමති ලෙන්ත් එකට ඔබේ කෙස් කල්ම පවත්වා ගැනීමට උපකාරී වේ.
නායකත්වය දක්ෂ ව්‍යවසායකයෙකු බිහි කරයිද? නායකත්ව ලක්ෂණය ව්‍යවසායකයෙකුට කෙලෙස බලපායිද? සමාජ ව්‍යවසායකයෙකුගේ වගකීම කෙතරම්ද? වටින් පිටින් නැතුව කෙලින් කතා කරමු. ගුඩ් මාකට් ගැරන්ට් ආයතනයේ සමනිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂිකා අචලා සමරදිවාකර. එනබල් ටෙක්නොලොජි සර්විස් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක ප්‍රවීණ රංගතර සමාජ ක්‍රියාතර පීටර් ඩී අල්මේදා. ගුඩ් ලයිෆ් ඇක්සලේටර් ආයතනයේ අධ්‍යක්ෂිකා හැච් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිණී රන්දුලා ද සිල්වා. දිරියෙන් නැගී සිටින්නට වෙරදරන ඔබ සඳහාමයි. ස්වාභිමානී හෙට රාත්‍රී 10ට. And if you dump them and this Hatterberg thing doesn't work out the way that we want to, you're never going to get another job when SHOT fires you. He's been enrolled in 7 different institutions. His grade point average begins with 0. Don't be surprised if one day you wake up and he gone. This team is your family, Michael. You have to protect them. Tony here's your quarterback. You protect his blind side. When you look at him, you think of me. Yes, ma'am. Absolutely unbelievable. මේ අනතුරුදායක මොහොතේ හදිස්සියකටවත් කඩේකට යන්න ඔබ කොයිතරම් හිතනවාද? ඔබේ ගෙදර ඉන්න ඔබේ පවුලේ අයව ඔබ කොයිතරම් පරිස්සම් කරන්න වෙහෙසනවාද? කොච්චර ගෙදරට සීමා වෙලා හිටියත් ගෙදර දොරේ අඩුපාඩු ගෙන්න ගන්න ඔබ කොයිතරම් මහන්සි වෙනවාද? අන්න ඒ වෙලාවට දැන්නේ සියලුම ප්‍රශ්නවලට සුපිරි උත්තරේ supiripol.lk. ඉස්තරම්ම විදිහට උසස්ම ප්‍රමිතියෙන් ගෙදරට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩවල සිට ඔබට අවශ්‍ය ඔබේ පවුලේ කාටත් අවශ්‍ය ඕනෑම දෙයක් ඉක්මනින්ම දොරකොඩටම ගෙන්ව ගන්න ලොබ් වෙන්න. දැන් රට පුරා විහිදුණු භාණ්ඩ බෙදා හැරීමේ සේවාව. ලංකාවේ ප්‍රථම වරට අත්‍යවශ්‍ය ඖෂධ වෛද්‍ය නිර්දේශය මත ශනික ඩ්‍රෝන යානා මගින් බෙදා හැරීම. අසම සම මිල ගණන් වලට භාණ්ඩ වර්ග 500කට අධික ප්‍රමාණයක්. ඔබත් පරිස්සම් වෙලා ඔබේ පවුලේ අයත් පරිස්සම් කරගෙන දැන් ලේසියට පහසුවට ගෙදර දොරේ අවශ්‍යතා ඉස්තරම් නිෂ්පාදන වලින්ම ගෙන්න ගන්න. supiripol.lk. පොලේ යන අලුත්ම තාලේ. ඉකිලියන්නට නොදී තද කර ඔය හිත මුර කරයි මගේ රට ඔබයි මගේ හදවත හිර කරන් දරු දුක සුසුම් බෙදනාත සුව කරයි මගේ රට ඔබයි මගේ හදවත ඔබයි ලොව මත මගේ රටට අදින්නට අද ඔබත් සටනක රතුම හැමගේම රටම සුව වෙන හෙටට පල දෙන එකම වෙහෙයුව ඇති කරන්න අපේ කම රටම වෙනුවෙන් හැම සුවගෙන යුතු කමලියයි අපේ යුතුකම රටම සුවපත් කිරීමට ඉටුකම සුවසේවා හා සමාජ ආරක්ෂණ ජාතික අරමුදලට අපත් දායක වෙමු. එයයි අපේ ඉටුකම. අද අපේ මැදිරියේ සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්මයා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භාවිතාව තුළ ඕනතරම් චෝදනා තියෙන්න පුළුවන්, ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි අපි පොදුවේ පිළිගන්න කාරණයක් තියෙනවා.
ඔවුන්ට යම් බිනයක් තිබෙනවා වර්තමාන දේශපාලනය තුළ. ඒ වගේම තමයි යම් කිසි ප්‍රගතිශීලී අදහස් සමුදායක් ඉදිරිපත් කරනවා දේශපාලන බුද්ධිමය සංවාදයක් බවට පත් කරන්නට උත්සාහ කරනවා. ඒ ගැන තමයි අපි කතා කරමින් හිටියේ. හැබැයි මට ඔබෙන් අහන්න තියෙන කාරණේ තමයි දැන් අපේ රටේ අපි දන්නවනේ මේ උවදුර ASCIIත් බත් මුල් ටිකක් බත් පාසල් ටිකක් බෙදලා මෙන්න දේශපාලඥයෝ හැටියට අපි යුතුයකම ඉෂ්ට කරන ආකාරය කියලා. එවැනි දේවල් ප්‍රදර්ශනය කරන ප්‍රදර්ශන අරමුණින් මේවා කරන පුද්ගලයෝ ඉන්නවා. අපි දන්නවා මැයි දිනයක් ළඟ වෙනකොට මත්පැන් පැකට් එකයි බත් පැකට් එකයි රුපියල් 500යි රුපියල් 1000යි මෙවැනි චෝදනා එල්ල වෙනවා මේවට තමයි එක්කගෙන යන්නේ කම්කරෝ කියලා. ඒවා ඇත්ත බව ඔප්පු වුණ අවස්ථා ගණනාවක් තියෙනවා. අනිත් පැත්තේ මැතිවරණයක් ආසන්න වෙනකොට අපි දන්නවා එක පැත්තකින් ජ්‍යොතිර්වේදීන් කරලියට එනවා අනිත් පැත්තෙන් සාත්‍ර කියන අය යන්තර මන්තර ගුරුකම් පවා දැන් පහුගිය මැතිවරණ ආසන්නයේදීත් කතා කරා ඒවා කරලියට එනවා කුලවාදය කතා කරනවා ජාතිවාදය කතා කරනවා ආගම්වාදය කතා කරනවා නාගලෝකයෙන් පණිවිඩ එනවා දැන් මේ තරමට ප්‍රාථමික තත්වයක තියෙන දේශපාලන සංස්කෘතියක ඔබ කතා කරන දෘෂ්ටිවාදයක් ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් බුද්ධිමය කතිකාවක් බවට පත් කරන්න පුළුවන්ද ප්‍රායෝගිකව එක්ක ඔබ ජනප්‍රිය රැල්ලට මේ ගසාගෙන යන රැල්ලට ඇතුළත් වෙන්න ඕනේ එහෙම නැත්නම් ඔබේ ගමන උඩුගම් බලා පිහිනීමක් කියලා හිතෙන්නේ නැද්ද එකක් පළමු කොට අපි දේශපාලනයේ 1 2 3 කියලා අනුක්‍රමික පිළිවෙලට දේශපාලන වෙනස්කම් සිදු වෙන බව අපි පිළිගන්නේ නැහැ. දේශපාලන වෙනස්කම් සිදුවන්නේ යම් පරිවර්තනයක් සිදුවන්නේ පිමි ලෙස. එහෙම විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක් අපි. ඒ නිසා දැන් 3%යි තව අවුරුදුකින් 4% වෙයි තව අවුරුදු 5% වෙයි. නා අවුරුදු 100ක් යනකම් බැරි වී වගේ තරකණයකට අපි එකඟ නැහැ. මොකද දේශපාලන වෙනස්කම් ඉතා කුඩා නිමේෂයකයි විශාල පරිවර්තනයක් අත්පත් කර දෙනවා. ඒ නිසා මේ සංඛ්‍යාත්මක අගය ඒ කියන්නේ දේශපාලන කරන සංඛ්‍යාත්මකමය සාධකයකට වඩා ඒක මතවාදීමය සමාජ ක්‍රියාකාරීත්වන සාධකයක් කියන එක අපි විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරය. ඔබ අහපු ප්‍රශ්නේ ගත්තොත් අපේ සමාජය ප්‍රධාන දුප්පත්කම් දෙකකින් පෙළෙනවා. එකක් තමයි ආර්ථික වශයෙන් දුප්පත්කම. දෙක තමයි සංස්කෘතිමය දුප්පත්කම. ආර්ථික වශයෙන් අපේ සමාජයේ මා දැක්ක ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු වාර්තාවල තිබුණා ජනගහනයෙන් සිට 43ක දෛනික ආදායම ඩොලර් 2කට අඩුයි. ඒ කියන්නේ දැන් නම් අපේ රටේ ජනගහනයේ ලක්ෂ 90ක පමණ ජනගහනයෙන් ලක්ෂ 90කට වගේ රුපියල් 400ට වඩා අඩුයි දෛනික ආදායම. නිසා වුන් විශාල දුප්පත්කමින් පෙළෙනවා. නිවාසයක් ඉදි කරගන්න, දරුවා හොඳ පාසලට යවා ගන්න, අසනීපයක් වුණොත් බෙහෙතක් ගන්න, තමයි යෙදෙන කුසකර්මාන්ත නම් එක ආර්ථික ප්‍රතිලාභදායක තත්ත්වයක් බවට පත් කරන බැරි දුප්පත්කම පෙළෙනවා. නිසා මේ පාලකයා ඒ දුප්පත්කම පවතින්නේ ඉඩ අරිනවා. පවතින්නේ ඉඩ ඇරලා මැතිවරණ වෙලාවේදී ඒ දුප්පත්කම තමගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන එකක් බවට පත් කරගන්න. තහඩුවක් ලබා දීම, සාරියක් ලබා දීම, වැසිකිලි පෝච්චියක් ලබා දීම, ආය කට්ටක් ලබා දීම. ඒතර ඒ ආර්ථික වශයෙන් දුප්පත්කම තමගේ දේශපාලනය මේ පාලකයන්. ඒක තමයි එක. දෙක සංස්කෘතික වශයෙන් ඔබතුමාලාගේ සටන් පාඨයත් දුප්පත්කම නිර්ධන පන්තියේ පීඩනය විරකියාව මේවා නේද? අපේ සටන් පාඨය දුප්පත්කම තුරන් කිරීම. ඒතකොට ඒ කියන්නේ අපිට ඒක ඇවිල්ලා මේ අපි තවරා ගන්නා ලද දේශපාලනයක් නෙවෙයි. අපේ ජීවිතවලින් අපේ කාර්යය අපේ දේශපාලන අපි ඉතා හොඳින් අත්විඳලා තිබෙනවා මේ රටේ පහළ පන්තියේ ජීවත් වෙන ජනතාවගේ ජීවිතයේ ස්වභාවය. නිසා අපේ අරමුණ වන්නේ දැන් ඔවුන්ගේ අරමුණ දුප්පත්කම අලෙවි කිරීම. අපේ අරමුණ දුප්පත්කම තුරන් කිරීම. පසුගිය හැම නායකයම ගත්තොත් 1977 දී දාන් මේ හඳෙන් හාල් දුප්පත්කම අලෙවි කිරීම. 77 දී ගත්තොත් දාන්නේ රාත්තා ලටක් දුප්පත්කම අලෙවි කිරීම. 89 ගත්තොත් ජනසවිය දුප්පත්කම අලෙවි කිරීම. 94 ගත්තොත් 3.50ට පාන් දුප්පත්කම අලෙවි කිරීම. මේ සැරේ ගත්තොත් නිකම් පොහොර දුප්පත්කම අලෙවි කිරීම. එනිසා ඔවුන්ගේ මුළු දේශපාලනය බවට පත් කරන් තිබෙන්නේ දුප්පත්කම අලෙවි කිරීම. හැබැයි අපේ දේශපාලනේ දුප්පත්කම තුරන් කිරීම සඳහා අවශ්‍ය වන ආර්ථිකමය ඒහා බැඳුණු අධ්‍යාපන සෞඛ්‍ය ඒසේ සේවාවන්ගේ වර්ධනයක් අත්පත් කරගත්තු ජන ජීවිතය උසස් කිරීම තමයි අපේ දේශපාලනය. ඒ නිසා අද ජයග්‍රහණය කරලා තිබෙන දුප්පත්කම අලෙවි කරන්න. ඒක. දෙක සංස්කෘතික වශයෙන් තිබෙන දුප්පත්කම. ඒකට මා හිතනවා අපේ රටේ මේ මාධ්‍ය විශාල වගකීමක් දරනවා ඒකට. දරිය යුතුයි.
ඒ කියන්නේ අද දැන් මේ මාධ්‍ය විසින් හසුරුවන ලද ජන මනසක් සහිත සමාජයක් නිර්මාණය කළා තිබෙනවා. ඉතින් ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටියට අනුරූපී වන පරිදි මාධ්‍ය පෙළ ගැස්මක් තිබෙනවා. මා මේ කියන්නේ මාධ්‍ය ආයතනක අපිට ඉඩ දෙනවාද නැද්ද කියන සාධකයේ නෙවෙයි චමින්ද. يعني අපිට මාධ්‍ය ආයතනයක් වැඩසටහන් වල ඉඩ දෙන්න පුළුවන්, ප්‍රවෘත්ති වල ඉඩ දෙන්න පුළුවන්. හැබැයි මාධ්‍ය ආයතනයේ සාරය මොකද්ද? සාරය තමයි වැදගත්. ඒ මාධ්‍ය ආයතනයේ සාරය ජාතිවාදී නම්, ඒ මාධ්‍ය ආයතනයේ සාරය ආගම්වාදී නම්, ඒ මාධ්‍ය ආයතනයේ සාරය අතිශය වැරදි මිත්‍යා මතයන් පෙළ ගැස්වීම නම් ඒක තමයි විනාශය. මට අපේ රටේ මාධ්‍ය ආයතන පිළිබඳ තියෙන විවේචනය තමයි ඔවුන්ගේ සාරය සංස්කෘතිකම වශයෙන් දුප්පත් මිනිහෙක් නිර්මාණය කිරීම. සැබවින්ම ගත්තොත් ඉස්සර අපිට පොත, වේදිකා නාට්‍ය, චිත්‍රපටය හරහා ගොඩනැගුණු සංස්කෘතික ජීවිතයට වඩා ඉතාමත් ප්‍රබල සංස්කෘතිම සංවාදයක් ගොඩනැගිය හැකිව තිබෙන මේ මාධ්‍ය හරහා. හැබැයි ඒ වෙනුවට අපේ රටේ බොහෝ මාධ්‍ය ආයතනවල මාධ්‍ය ආයතනයේ සාරය බවට පත් වී තිබෙන්නේ සංස්කෘතිමය දුප්පත්කමක් නිර්මාණය කිරීම. නිසා උන්ට සමත් වී තිබෙනවා. ඔබ බැලුවොත් බොහෝ නාලිකාවල උදේ වැඩසටහන මොකක්ද? උදේ වැඩසටහන අපි දන්නවා ස්වාමියා ගෙදරින් පිට වෙලා වැඩිපුර කාන්තාවන් ගෙදර ඉන්න වෙලාව. ඒ වෙලාවේ හැම එකකම මොකද්ද? එක්ක ඇටමාලයක් අරගෙන එනවා, එක්ක ලෝගුවක් පෙරවගෙන එනවා, එක්ක හක් ගෙඩියක් අරගෙන එනවා, එක්ක පැලයක් අරගෙන එනවා, එක්ක කතරගම දෙවියෝ ඉන්නවා කියලා එනවා, දෙවියෝ වඩිනවා කියලා එනවා. මේ වගේ මිත්‍යා දෘෂ්ටික මත ඉදිරිපත් කරන්නන්ගෙන් පිරීලා තිබෙනවා උදේ රූපවාහිනී නාලිකා ටික. උන්ට බලන්න. ඉතින් ඒ මතය තමයි සමාජගත කරලා තිබෙන්නේ. ඉතින් ඒ සමාජයට නායක මේ නාග ලෝකයෙන් මේ සුබ පණිවිඩයක් අරගෙන ආවා කිව්වොත් නොපිළිගන්න සමාජයක් නෙවෙයි නිර්මාණය වෙලා තිබෙන්නේ. කතරගමට දෙවියන් වඩිනවා කිව්වොත් නොපිළිගන්න සමාජයක් නෙවෙයි නිර්මාණය වෙලා තිබෙන්නේ. මේ ග්‍රහාපල හේතු කොටගෙන තමයි කොරෝනා වෛරසය පැතිරලා තිබෙන කිව්වොත් ඒකත් එක්ක තර්ක කරන සමාජයක් නෙවෙයි නිර්මාණය කළා. ඒ නිසා විශේෂයෙන්ම මේ දේශපාලන ව්‍යාපාර අපේ සමාජයට කර තියෙන විශාල අපරාධයක්. ඒ අපරාධය තමයි ඊටමත් අර අන්ධකාරයකින් අපේ සමාජයේ net මනස බැඳලා තිබෙනවා. මම කියන්නම් මේ දේශපාලකයන්ට. ඒ ඔබට දේශපාලක වශයෙන් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් නෙවෙයි. නාගලෝකයෙන් නාගයෙක් සුබ පණිවිඩයක් අරන් කියනවා එන එකෙන් තමගේ දේශපාලන න්‍යායපත්‍රය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. මා දැක්ක ඔය සාත්‍රකරුවන් ටික අපේ රටේ ප්‍රසිද්ධ සාත්‍රකරුවන් ටික. මේ 2020 ආරම්භයේදී ඒ 2020 ගැන කියන කතා බලපුවාම මාර්තු මාසය තමයි ඉතාමත් හොඳම මාසය කියලා කියනවා. සංචාරකයන් පිරෙන මාසය බවට පත් වෙනවා. අප්‍රේල් මාස 25 සුබ මුහුර්තයක් තිබෙනවා. අපිට නව උදානයක් උදා වෙනවා. නිෂ්පාදනයේ ඉතාමත් ගලාගෙන යන. මොකද්ද මේ? හරිද? ඒ මොකද 2020 තමන්ට අනුරූපී වෙන පාලනය කොට නැගුණා. ඒ පාලනයේ ප්‍රශස්ති ගායනා කිරීම බවට ඒ වැඩසටහන් පත් කරගත්තා. ඒවට රූපවාහිනී නාලිකාවක් දැනුවත් ඉඩ දෙනවා. මා දැක්ක එකකදී මා දැක්ක කියන ඔය ජනාධිපතිවරණ වෙලාවේදී එක්කෙනෙක් එක කඳවුරක් ආවොත් වෙන විනාශය අනිත් කඳවුර ආවොත් වෙන යහපත ප්‍රකාශ කරනවා. ප්‍රකාශපත් කරාට පස්සේ නිවේදකයා මොකද කියන්නේ? ඔබතුමා අනුගමනය කරන ඇහුම් කන්දන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ පිරිස අරයා කිනකට ඡන්ද දෙන්න කියනවා. ඒ නිසා මේ හර පද්ධති විනාශ කිරීමේ ව්‍යාපෘතියක් අද අපේ රටේ මාධ්‍ය ආයතන ගෙන යමින් තිබෙනවා. නිසා ඔබ කියන එක ඇත්ත. අපේ ව්‍යායාමයෙන් මේ සංස්කෘතික වශයෙන් දුප්පත් භාවයට පත් කළ තියෙන ජනතාව ආගමික ආගමවාදී ජාතිවාදී කුලවාදය විවිධ බෙදීම්කට ලක් කරලා තිබෙන මේ සංස්කෘතික වශයෙන් දුප්පත් මිනිසා කොහොමද අපි අලුත් සංස්කෘතියක් බවට මිනිස්සු බවට පත් කරන්න කියන අභියෝගය අපිට තිබෙනවා. වෙළඳපොළ විසින් නිර්වේදනය කළ තිබෙන සමාජයක මාධ්‍ය ආයතනයක් විදිහට හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන එක ඒ තරම් පහසු දෙයක් නෙමෙයි. ඒකත් දුෂ්කර ව්‍යායාමයක් වෙන්න පුළුවන්. රූපවාහිනී නාලිකාවක් හැටියට හෘද සාක්ෂියට එකඟ මාධ්‍ය කලාවක් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. සමාජයේ ඥානනය කරන්න තියෙන වගකීම ඉටු කරන්නට හැකි උපරිම උත්සාහ දරනවා කියන කාරණයක් මතක් කරන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ ඔය බුද්ධිමය සංවාදයක් ගැන කතා කරනකොට එක පැත්තකින් දැන් ඔබ කියනවා මාධ්‍ය දායක වෙලා තියෙනවා මේ සැබෑ සාරය සමාජගත කරන වෙනුවට වෙළඳපොළ අවශ්‍යතාවය එහෙම නැත්නම් බලවමනාවන් මත තියෙන බලපෑමට ඒ අරමුණු සමාජගත කරන්න කියලා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණට දැන් ඔබටත් සාරයක් තිබෙනවා ඔබට හරපද්ධතියක් තියෙනවා. ඔබේ හරපද්ධතිය මාක්ස්වාදයේ මත තමයි පදනම් වෙන්නේ. අපි දන්නවා සමාජයේ අඳෝබියෝහය උපරිබියෝහය ගැන කතා කළා සංගठनවාදයේ පරාරෝපණ සංකල්ප මේවා හරි අපූර්වට අපි උසස් අධ්‍යාපනයේ ඉගෙනගෙන තියෙනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන කාඩර් එකට ඔබ ඒ දැනුම දෙනවද? ඔබට ඉස්සර තිබුණ හැම න්‍යායාත්මක දැනුම දෙන පදනමක් අද ඔබත් සටන් පාට මත නේද පදනම් වෙන්නේ? නෑ විශේෂයෙන්ම අපි පොදු ජනයාත් එක්ක අපේ දේශපාලනයේ තිබෙන්නේ පොදු ජනයාත් එක්ක අපිට තියෙනවා දේශපාලන සාකච්ඡාවක්. ඒ නිසා අපි
පොදු ජනයාට දේශපාලනය අපි උගන්වන්නේ. අපේ රටේ දේශපාලන වෙනස්කම් විය හැකි කෙසේද, ආර්ථික වෙනස් විය හැකි කෙසේද? ඒතර ඒ දේශපාලන අධ්‍යාපනය අපි පොදු ජනතාව වෙත ගෙනෙනවා. ඒ වගේම ඒ කියන්නේ පොදු ජනතාව වෙත ඒ වගේම අධ්‍යාපනයේ මා හිතන්නේ ඊටමත් සංවිධිත යාන්ත්‍රණයක් කරා අපේ පක්ෂ කාඩරවරුන්ට පහළ දක්වාම අලුතින් එකතු වෙන සමාජිකයා දක්වා අධ්‍යාපනයේ ගෙන යන වැඩසටහනක් අපි සකස් කරලා තිබෙනවා. ඔබ හිතන්න අදත් මම හිතනවා අපේ රටේ පුවත්පත් වලින් විශාල ප්‍රමාණයකට වඩා අභිබවා යන අලවියක් තිබෙන අපේ මධ්‍යම පුවත්පත, නියමව පුවත්පත. ඒක අපි හැම සමාජිකටම මාසිකට පතා මේ සාකච්ඡාව අපි ගෙන යනවා. ඒ වගේම සෑම සිදුවීමක්ම රටේ සිද්ධ වුණාම ලෝකයේ සිද්ධ වෙන පරිවර්තනයන් පිළිබඳ කුඩා පොත් පිංච අපි ඉදිරිපත් කරනවා. ඒ අපිට සාකච්ඡාවට ලක් කරනවා. ඒ වගේම සංවාද, අධ්‍යයන කව, සම්මන්ත්‍රණ ආදී විශාල මෙහෙයක්, අධ්‍යාපන කඳවුරු වෙන විශාල මෙහෙයක් අපේ තිබෙනවා අපේ සමාජිකයා දේශපාලන අධ්‍යාපනය ඥානනය කිරීම සඳහා. එතනින් එහාට ව්‍යාප්ත වෙන්නේ නැහැ නේක. එතනින් එහාට කොතන ඒ පුංචි ප්‍රමාණයක් ආවරණය වෙන්නේ. එතකොට ඉතින් ඒක තමයි අපේ සමාජිකත්වය. ඉතින් ඉන්න සමාජික දැන් ඔබට ඒකම ඔබට ඉස්සර තිබුණනේ සමාජිකත්වයේ ප්‍රවර්ධනය කරන්න ක්‍රම තිබුණා. ඔබ ඉස්සර මට හිතෙනවා දැන් අපේ නවයෝන් කාලේ ඔබ මීට වඩා ජනතාව අතර ව්‍යාප්ත වෙලා තිබුණ ජනතාවාදී ව්‍යාපාරයක් කියලා අපිටත් පුංචි ආස්වාදයක් තියෙනවා. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ රතු තොප්පියක් දාගෙන ඉන්න සහෝදරයෙක්ගේ කැටයකට සල්ලි ටිකක් දානකොට කීයක් හරි කාසිය. හැබැයි දැන් ඒව තියෙනවද? ඒව නැහැ දැන්. විශේෂයෙන්ම ඔබ දැක්කොත් දැන් අපි ගොයන් කපන කාලය ආපුවාම ඒ අදාළ දිස්ත්‍රික්කවල අපේ සහෝදරවරු කුඹුරු අරගෙන ගොයන් කපන පක්ෂ ආරමුදල සපයන. ඒ වගේම මාතලේ නුවර වගේ දිස්ත්‍රික්කවල ගම්මිරිස් මොනරාගල වගේ දිස්ත්‍රික්කවල ගම්මිරිස් කඩලා එකතු කරන අපේ පක්ෂයට උදව් කරන්න. ඒ වගේම අපි දන්නවා අවුරුදු කාලෙට ගෙවල් තීන්ත ගන්නකොට අපේ පක්ෂ කාඩරවරු එවැනි අපිට හිතවත්ම තැන් ගෙවල් අරගෙන අපි ඒ නිසා අපේ එවැනි සාමූහික ක්‍රියාකාරීත්ව පක්ෂ ඇතුලේ තිබෙනවා. හැබැයි අර එක යුගයකදී අපේ සමාජය ආමන්ත්‍රණය කරපු මෙවලම් පුවත්පත, සම්මන්ත්‍රණය, ගෙන්ගෙට ගිල කරන සාකච්ඡාව, පත්‍රිකාව මේ මෙවලම් අභිබවා මහා අධිකාරී සහිත සමාජයට මතගෙනන මෙවලම් ප්‍රමාණයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් අපි අතර තිබෙන සාකච්ඡාව තමයි මේ අධිකාරීවාදී මතවාදයක් නිර්මාණය කිරීම සඳහා සකස් වී තිබෙන මෙවලම් වලට එරෙහිව. මොකද අපිට සමහර සහෝදරයෝ යෝජනා කරනවා එහෙනම් ඔයගොල්ලෝ ටීවී නාලිකාවක් දාන්න. ඒක අපිට කරන්න බෑනේ. ඒක අපිට ඒ වත්කම්, එහි ධනය ගතම අසිරු වැඩක්. ඒ නිසා ඒ ටීවී නාලිකාවකට විරුද්ධව අපි තව ටීවී නාලිකාවක්, රේඩියෝ නාලිකාවකට එරෙහිව තව රේඩියෝ නාලිකාවක් දැමීම නෙවෙයි. මම කියන අපි යමු ඉතින් අභියෝගේ ඒ මහා බලවත් මාධ්‍ය යාන්ත්‍රණේ මේ මතවාදී පෙළ ගැස්වීමේ මෙවලම් වලට එරෙහිව විකල්පයේ මෙවලම් ජාලාවක් අපි නිර්මාණය කරගන්නේ කොහොමද? අපි ඉතින් අත්හදා බලමින් තිබෙනවා, සංවාදයක තිබෙනවා, අපේ යෝජනා තිබෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම අපි මේ නිශ්චිත මොහොතේ අපි ගත කරමින් තිබෙන්නේ කොරෝනා වෛරසය පිළිබඳවත්, ඒ වගේම මහමැතිවරණ පිළිබඳව තමයි අපි කල්පනා කරමින් තිබෙන්නේ. ඉතින් අපි දැඩි උත්සාහයක් තිබෙනවා මහමැතිවරණයෙන් පසුව ප්‍රධාන වශයෙන් අපේ රටේ ජනතාව ආමන්ත්‍රණය කිරීම සඳහා විකල්පේම මාධ්‍ය ජාලාවක් ඒ ආකෘති ගණනාවක් ගැන අපේ යෝජනා තිබෙනවා. එය ගමකට ගිල කරන වීදි නාට්‍යයක් වෙන්න පුළුවන්. ඒ කුඩා ගීත ප්‍රසංගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කුඩා තාක්ෂණික දියුණුව හරහා අත්පත් කරගන්නද ජයග්‍රහණයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. මේ ආකාර ගණනාවක්. ලෝකයේ තවමත් තියෙන ප්‍රබලතම sannivedana මාධ්‍ය කුඩා කණ්ඩායම් sannivedanaya කියන එක මම හිතන්නේ මම ඔබට අමුතුවෙන් කියා දෙන්න ඕන කියලා. ඔබ අතීතයේ කුඩා කණ්ඩායම් sannivedanaya බොහොම ප්‍රතිඵල ලැබපු පක්ෂයක්. හැබැයි මට අවසාන වශයෙන් අහන්න එක දෙයක් තියෙනවා. දැන් මේ රටේ සියලුම දේශපාලන පක්ෂ කලාකරුවෝ බුද්ධිමතුන් මේ ඔක්කොම පාවිච්චි කරන්නේ බෝඩ් ලෑලි විදිහටනේ. දැන් ඔබතුමාලා ජාතික බලවේගය හදලා පහුගිය කාලේ කලාකරුවන්ට බුද්ධිමතුන්ට ආරාධනා කරා ඔබේ වේදිකාවට එන්න කියලා. හැබැයි ඔබත් ඔහුන පාවිච්චි කරන්නේ බෝඩ් ලෑලි විදිහට විතරද? ඔබේ පක්ෂය තුලත් යම්කිසි අධිකාරීවාදයක් තියෙනවා දේශපාලන බල මණ්ඩලය තුලට කවේ කලාකරුවන්ට බුද්ධිමතුන්ට අනිත් අයට ඇතුල් වීමේදී බාධාවක් තියෙනවද? කිසිසේත්ම නෑ. චමින්ද මම මේ පක්ෂයට සම්බන්ධ වෙන්නේ ජීවිත පිළිබඳව අවදානම් දේශපාලනයක් තිබෙන යුගයක. එම පක්ෂයට සම්බන්ධ වීම, ඒ ක්‍රියාකාරීක බවට පත්වීම මරණය ගෙන දේ හැකි යුගයක මා පෞද්ගලික ගත්තොත් මේ පක්ෂ සම්බන්ධ වෙනවා. අපේ පක්ෂේ බොහෝ පිරිසක්
එවැනි අවදානම් සහිත තත්ත්වයක තමයි පක්ෂයට සම්බන්ධ වෙන්නේ. අපි සම්බන්ධ වෙන්නේ මොකක් අරමුණු කරනද? ඒ නිශ්චිත මොහොතේ පක්ෂෙන් අපිට පවරන ලද ඕනෑම වගකීමක් ඉටු කිරීමේ අරමුණ. මා හිතන්නේ නෑ මට හෝ අපේ දේශපාලන මණ්ඩල නියෝජනය කරන කිසිවෙකුට මේ පක්ෂයට සම්බන්ධ වීමේ ආරම්භයේදී පක්ෂ නායකත්වයට හෝ දේශපාලන මණ්ඩල සමාජිකයෙකු වූ කෙනෙක් කිසිදු පරමාර්ථයක් අරමුණක් අපිට තිබුණේ. සමහර වගකීම් අපිට පවරා තිබෙන්නේ. සමහර වගකීම් වලට අපි උරු දෙන්න සිදු වී තිබෙන්නේ. සමහර විට අපි හිතනවා ඒ වගකීමට අපිට මහා බරක් වුවත් ඒ ඇතුණු අභියෝගයන් හමුවේ තමයි අපිට ඒ වගකීම් පැවරුනේ. ඒ නිසා අපේ රටේ දේශපාලන ව්‍යාපාරයක් තිබෙනවා නම් පොදු මහජනයාගේ ක්‍රියාකාරීත්වය මහජන ව්‍යාපාරවල පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වයේ තිබෙන උපරිම හැකියාව සහ දක්ෂතාවය උරා ගන්න කැමති දේශපාලන ව්‍යාපාරයක් තිබෙනවා නම් අපි. ඒ නිසා මා හිතනවා ඒක සාහිත්‍ය කලා ශාස්ත්‍රයේ ඉන්න අය පමණක් නෙවෙයි විශ්වවිද්‍යාල ආචාර්ය විද්වතුන් වෘත්තිවේදීන් ගොවිනායකින් කම්කරුණා මේ සියලුම ජන ප්‍රජාවන් නියෝජනය කරන කණ්ඩායම අපේ පක්ෂ ව්‍යුහය ඇතුලේ යා හැකි උපරිම දුර මා හිතන්නේ අපි දොර වහලා නෙවෙයි දොර ඇරලා එතනින් සයිඩ් වෙලා අපි මේ පක්ෂයට ඇතුළෙන් ඉඩ දෙනවා. ඒ නිසා මා හිතනවා මේ අහගෙන ඉන්න හැම දෙනාටම ආරාධනා කරන්න. මේ දේශපාලන වුවමනාව මගේ හෝ අපේ පක්ෂ කීප දෙනෙක්ගේ වුවමනාවක් නොවේ. අපි මේ නියෝජනය කරන්නේ සමාජ වුවමනාවක්. තවදුරටත් අපේ රට මේ විදිහට යන්න බෑ. තවදුරටත් අපේ රටේ ජනතාවට මේ විදිහට ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි හැම දෙනාටම මේට වඩා හොඳ රටක් අපි හැම දෙනාටම මේට වඩා හොඳ ජීවිතයක් වෙනුවෙන් දේශපාලනය කරන්න. එය සමාජ ව්‍යාපාරය. ඉතින් සමාජ ව්‍යාපාරේ මගේ හෝ අපේ පක්ෂ කීප දෙනෙක්ගේ පෝල්මක්කාර උරුමයකට පවරගත්තු දෙයක් නෙවෙයි. ඒකේ අපේ මේක අපිට ඔප්පුවකින් හරි අපේ පරම්පරාවෙන් හරි අපිට লীලා දීපු දෙයක් නෙවෙයි. අපි මේ සමාජ ව්‍යාපාරයේ කොටස්කරු. මම ආරාධනා කරනවා හැම දිනාටම මේ විදිහට රට යන්න ඕනේ නැහැ කියලා කල්පනා කරන මේ විදිහට ජනතාව ජීවත් වෙන්න ඕන කියලා කල්පනා කරන හැම කෙනාටම මෙහි කොටසක් තිබෙනවා. එම කොටසේ ප්‍රමාණය තීරණය වෙන්නේ අපි නෙවෙයි ඔබ ඒ සඳහා දක්වන දායකත්වයේ ප්‍රමාණය. ඔබ දායකත්වය විශාල ලෙස දක්වන සූදානම් නම් ඒ කොටසේ විශාල පංගුවක් ඔබ වත පැවරන බව අපි විශ්වාස කරනවා. ඒ සමාජ සියලු දෙනාට ආරාධනා කරන්නේ මේ සමාජ ව්‍යාපාරයේ කොටස්කරුන් බවට පත්වීම හැර අපේ රට හෝ ජනතාවට ඉදිරි අනාගතයක් නොමැති බව. මේ හෝරාව පුරා අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔබ සියලු දෙනාම පහුගිය මැතිවරණවලදී ජනතා විමුක්ති පෙරමුණේ ලකුණට ඡන්දය දුන්නා කියලා මා විශ්වාස කරන්නේ. එහෙම වුණේ නැහැනේ කොහොමත්. හැබැයි අදටත් ජනතා විමුක්ති පෙරමුණේ කීප දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියන මතය දරන බොහෝ දෙනෙක් ඉන්නවා. මම හිතනවා අපේ සමාජයේ බහුතරයක් එහෙම කතා කරනවා කියලා යම් යම් අවස්ථාවල හරි එහෙම කතා කරනවා කියලා. ඒ නිසාම මා විශ්වාස කරනවා මේ ගෙවිච්ච හෝරාව ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණට සමබර මාධ්‍ය ආයතනයක් විදිහට අපි ලබා දුන් ඉඩකඩට සාධාරණයක් තිබෙනවා කියලා අපි ආරාධනා කරන්නේ මේ වැඩසටහනට එන දේශපාලඥයන්ට දේශපාලන වේදිකාවේ දකින උණුසුම් වාද විවාද මෙතන නැහැ. ඒ වගේම තමයි එකිනෙකාට මඩ ගහ ගැනීම නැහැ, ලොමු දැහැ ගැන්වෙන නාට්‍යයක් මෙතන නැහැ. හැබැයි ජනතාවගේ විඥාණයට කතා කරන්න හැකිනම් ගෞරවය උපයාගෙන යන්න කියලා අද දවසේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හැටියට ඔබ එහින් නිසි ඵල නෙලාගත්තා කියලා මා විශ්වාස කරනවා. යලි දවසක හමු වෙමු කියලා ආරාධනා කරමින් ඔබට සමු දෙන අතරේ අපි ඊළඟ සතියේදීත් මේ වගේ කතා බහකදී හමු වෙමු කියලා ඔබටත් ආරාධනා කරනවා. සුබ රාත්‍රියක්. ආයුබෝවන්.
Supreme TV.